රයිට් දරුවනේ බලන්න ඊළඟට අපි ද්‍රව ස්ථිතිය ආශ්‍රිත ප්‍රශ්න ටිකට එමු 34 වෙනි ප්‍රශ්නය. ඔටුන්නක් තියනවලු කිලෝග්‍රෑම් 1.4ක් වට. සම්පූර්ණයෙන් ජලය ගිල්ලුවාම දෘශ්‍ය බර 1.3යි. හරි. ඔටුන්න හදලා තියෙන ද්‍රව්‍යයේ මධ්‍යස්ථ ඝනත්වය අහන්න. ජලයේ ඝනත්වය දීලා තියෙනවා පුතේ. රයිට්. මේ විදිහට ජලයේ ගිල්ලුවාට පස්සේ හොඳට බලගන්න. ජලයේ ගිල්ලුවාට පස්සේ මේ ඔටුන්න මෙයා මත පහළට mg තියෙනවා 14යි නිව්ටන්. ඒ 1.4යි ස්කන්ධ එනවා. උඩට තියෙනවා උඩුකුරු දරපු u. එතකොට දෘශ්‍ය බර කියලා කියන්නේ පුතේ මේ 14න් u අඩු වුණා 13යි. දෘශ්‍ය බර 13යි. එතකොට u සමානයි 1 නිව්ටන්. උඩුකුරු දරපුම 1 නිව්ටන්. මොකද පුතේ උඩුකුරු දරපුම කියන්නේ? වස්තුව මත ඉහළට ආට ගන්න බලය ජලය මගින් ඇති කරන බලය. හරි මේ උඩුකුරු දරපුම සමාන වෙනවා විස්ථාපිත තරල පරිමාවයේ බරට. විස්ථාපිත තරල පරිමාවයේ බරට. උඩුකුරු දරපුම සමාන වෙනවා විස්ථාපිත තරල පරිමාවයේ බරට. හරි. විස්ථාපිත තරල පරිමාවයේ බරට. හරි. පුතේ එතකොට u සමානයි 0 g වෙනවා. u කියන්නේ 1 නිව්ටන්. මේ අවස්ථාවේදී v කියන්නේ තරල පරිමාව. v ρ කියන්නේ ජලයේ ඝනත්වය. g කියන්නේ ගුරුත්වජ ත්වරණය. එතකොට පුතේ v එනවා 1ට 10.4යි කිය. පරිමාව ඝන මීටර කියලා ගමුවා. මේ මොකද්ද? මේ තමයි පුතේ විස්ථාපිත තරල පරිමාව. විස්ථාපිත තරල පරිමාව අනිවාර්යෙන් දැන් ඔටුන්න සම්පූර්ණයෙන්ම ගිලිලා තියෙන හින්දා ඔටුන්නේ පරිමාවට සමානයි. හරි. මම මොකද්ද පුතේ කිව්වේ? හරි. ඔටුන්නේ බර 14යි. ජලයට දාපුවම බර 13යි. ඒ කියන්නේ දෘශ්‍ය බර 13යි. ඒ කියන්නේ එකක් අඩු වෙලා. ඇයි අඩු වුනේ? උඩුකුරු තරපුම උඩට ක්‍රියාත්මක වෙනවා. එහෙනම් උඩුකුරු තරපුම කීයද? 1යි. උඩුකුරු තරපුම සමානයි විස්ථාපිත තරල පරිමාවයේ බරට. u සමානයි v ρ g. u කියන්නේ උඩුකුරු තරපුම, v ρ g කියන්නේ තරල පරිමාවයේ බර. v කියන්නේ තරල පරිමාව, ρ කියන්නේ තරලයේ ඝනත්වය, g කියන්නේ ගුරුත්වජ ත්වරණය. එතකොට තරලයේ පරිමාව වෙනවා මෙච්චරයි. එහෙනම් වස්තුවේ පරිමාවත් ඔච්චරයි. දැන් වස්තුවේ ඝනත්වයේ ගානේ අහන්නේ. ස්කන්ධය අපි දන්නවා වස්තුවේ ඝනත්වය d නම් d සමානයි m බෙදීම v. ස්කන්ධය කීයද? 1.4යි. පරිමාව කීයද? 1ට 10.4යි. කීයද ඝනත්වය? මෙච්චරයිනේ. උත්තරේ 1.4 ගුණ කිරීම 10.4යි. 10.4යි. කියලා ගත්තා. ඒක උත්තරේ ඇවිල්ලා පුතේ ඔමින්ද 1.4 ගුණ කිරීම 10.4යි. උත්තරේ ඇවිල්ලා 4 වෙනි එක 34ට උත්තරේ 4. දැක්කනේ ඝනත්වයේ kgm ඍණ 3 වලින් එනවා. හරි. ඊටාම සරල ගාන. ඉතින් උඩුකුරු තරපුම විස්ථාපිත තරල පරිමාවයේ බරට සමාන බව තේරුම් ගන්න. හරි. වස්තුව සම්පූර්ණයෙන්ම ගිලිලා හින්දා තමයි විස්ථාපිත තරල පරිමාවයේ බර වස්තුවේ පරිමාවට සමානයි කියලා අපි ගත්තා. හරි. මොකද අපි v කියලා හෙව්වේ ඉස්සරවම විස්ථාපිත තරල පරිමාවනේ. ඒතකොට විස්ථාපිත තරල පරිමාව දැන් වස්තුවේ පරිමාවට සමානයි. ඒකයි අපි මෙතන වස්තුවේ d නේ ඝනත්වය. වස්තුවේ පරිමාව විදිහට අපි ඒ 1ට 10.4 දැම්ම මේක සම්පූර්ණයෙන් ගිලිලා තියෙන හින්දා. හරි. අපි යමු ඊළඟ ගානට. එක්තරා වස්තුවක් ජලයේ තබෝ විට එහි පරිමාවයෙන් 75ක් ගිලී පාවේ. පුතේ මේ විදිහට වස්තුවක් හරි ජලයට දාපුවාම ඒ පරිමාවයෙන් 75ක් ගිල්ලා පාවෙනවලු. 125ක් උඩ ඇති එහෙනම් මේ පාට කරන කොටස 175. හරි 175. මම මේ පාට කරපු කොටස ඇතුලේ තියෙන කොටස මෙන්න මේ කොටස 175. හරි. දැන් වස්තුවේ බර mg කියලා ගමුකෝ අපි. වස්තුවේ බර පහළට mg තියෙනවා. හරි. දැන් හොඳට මතක තියාගන්න. මේ අවස්ථාවේ උඩුකුරු දරපුම උඩට තියෙනවා u
පහළට තියෙනවා mg. උඩට තියෙනවා u පහළට තියෙනවා mg. හරි හොඳට බලා ගන්න. දැන් ගිලිලා පාවෙන්නේ ඇයි? umg ට සමාන නිසා. ඒ කියන්නේ මේ අවස්ථාවේ උඩුකුරු තරපොම බරට සමානයි. ඒ කියන්නේ ගිලිලා පාවෙන්නේ. ඒ වගේම ඔයාලා දන්නවා u කියන්නේ විස්ථාපිත තරල පරිමාවයේ බර v rho g. v rho g. හරි. ඒකත් එහෙම තියාගමු. හරි. පොතේ ඊට පස්සේ කියනවා ජලයේ ඝනත්වය මෙන් 1.5 ගුණයක ඝනත්වයක් ඇති වෙනත් ද්‍රවයක් මත යා ගිල්ලා තිබුවොත් පරිමාවයේ ප්‍රතිශතය අහනවා. හරි. ගිලන පරිමාවයේ ප්‍රතිශතය හරි. මේ බලන්නකො. දැන් මෙතන කතන්දරේ මෙහෙමයි. දැන් u සමානයි mg නේ. u සමානයි mg. mg කියන්නේ බරනේ පුතේ. හරි. එතකොට u සමානයි v rho g. මේ මොකද්ද? මේ සූත්‍ර දෙක හරියට තේරුම් ගන්න. u කියන්නේ උඩුකුරු තරපුම mg කියන්නේ වස්තුවේ බර. හරි. u කියන්නේ උඩුකුරු තරපුම. මෙතන මේ v rho g කියන්නේ මොකද්ද? මම මේක රතු පාටින් ලියන්න. v කියන්නේ විස්ථාපිත තරල පරිමාව. rho කියන්නේ හරි. rho කියන්නේ තරලයේ ඝනත්වය, ජලයේ ඝනත්වය. g කියන්නේ ගුරුත්වාකර්ෂණ ත්වරණය. හරි. එතකොට මොකද? ඔන්න බලන්න. ඇත්තටම අපි ගත්තොත් මෙහෙම. මේ වස්තුවේ සම්පූර්ණ පරිමාව v කියලා. සම්පූර්ණ පරිමාව v කියලා. හරි. නැත්නම් වස්තුවේ සම්පූර්ණ පරිමාව v නෝට් කියලා ගන්නම්කො. හරි. v නෝට් නම් හරි. මේ වස්තුවේ බර mg නම් මට mg ලියන්න පුළුවන් නේද? මෙන්න මෙහෙම. mg සමානයි නේද? v නෝට් dg. v නෝට් dg. v නෝට් කියන්නේ පුතේ මුළු වස්තුවේ පරිමාව. d කියන්නේ වස්තුවේ ඝනත්වය. g කියන්නේ ගුරුත්වජ ත්වරණය. හරි. එතකොට ඔයාලට පේනවා මේ තියෙන්නේ u සමානයි v rho g. මෙතන v කියන්නේ මොකද්ද මේ? ගිලිච්ච පරිමාව. ඒ කියන්නේ ගිලිච්ච පරිමාවට සමාන ප්‍රමාණයක් නේ විස්ථාපිත තරල පරිමාව වෙන්නේ. එහෙනම් පුතේ v නෝට් සමානයි නේද? v සමානයි නේද? 75ක් v නෝට්. මේ අවස්ථාවේ ගිලිච්ච තරල පරිමාව v නේ. එහෙනම් v සමානයි 75ක් v නෝට්. හරි. එතකොට ඔයාලට පේනවා මේ mg සමානයි v rho g. mg සමානයි v rho g. මේ u සමානයි mg නම් u සමානයි v rho g නම් mg සමානයි v rho g. එහෙනම් අපිට ලියන්න පුළුවන් නේද මෙන්න මේ දෙන සමාන කරලා 1 සහ 2. මේ v නෝට් කියන්නේ මොකද්ද පුතේ? v නෝට් කියන්නේ වස්තුවේ පරිමාව. d කියන්නේ වස්තුවේ ඝනත්වය. g කියන්නේ ගුරුත්වජ ත්වරණය. මෙතන v කියන්නේ විස්ථාපිත තරල පරිමාව. ඒ කියන්නේ මෙන්න මේ ගිලිච්ච පරිමාව. rho කියන්නේ ජලයේ ඝනත්වය. g කියන්නේ ගුරුත්වජ ත්වරණය. මේ දෙන්න සමාන කරපුවාම එනවා v නෝට් dg සමානයි 75යි v නෝට්. ඇයි දැන් මේ v නෝට් ලියව හැකිනේ? rho g කියලා එනවා. පැහැදිලිද? එතකොට පුතේ ඔන්න බලන්න. දැන් මේ මොකුත් වැඩක් නැහැ. අන්තිමට මේ දෙන විතරයි වැදගත් වෙන්නේ. මෙතන අපිට g ට g කැපෙනවා. v නෝට් ට v නෝට් කැපෙනවා. එතකොට එනවා d සමානයි 75ක් rho කියලා. හරි. පුතේ d කියන්නේ වස්තුවේ ඝනත්වය, rho කියන්නේ ජලයේ ඝනත්වය. හරි. rho කියන්නේ ජලයේ ඝනත්වය. හරි. එතකොට ජලයේ ඝනත්වය වගේ 1.5 ගුණයක ඝනත්වයකින් යුත් එක තමයි දැන් ගිල්ලයි. හරි. ජලයේ ඝනත්වය rho නේ. ඒ වගේ 1.5යි ගුණයක් තියෙන එකක්. හරි. දැන් මේකේ ඝනත්වය 1.5යි rho. හරි. 1.5යි rho. හරි. පුතේ මේ බලන්න. දැන් අපි දන්නේ නැහැ මෙච්චරක් ගිල්ලලා තියෙනවා කියලා හිතමු අපි. යම් ප්‍රමාණයක් 100ට x ප්‍රමාණයක් ගිල්ලලා තියෙනවා. හරි. අපි දන්නේ 100න් x ප්‍රමාණයක් ගිල්ලලා තියෙනවා. හරි. 100න් x ප්‍රමාණයක් ගිල්ලලා තියෙනවා. හරි. එතකොට දැන් ඇත්තට මේක මේ මෙතන හදලා ගත්තොත් d සමානයි 0.75යි rho නේ. ඔහොම ලියලා. හරි. දැන් පුතේ මේ අවස්ථාවට මම ආයෙත් අර සූත්‍ර දානවා. මේ අවස්ථාවේ උඩුකුරු තරපුම උඩට තියෙනවා u පහළට mg තියෙනවා. u සමානයි mg. ඒ වගේම මේ අවස්ථාවේදී u සමානයි පුතේ. අපි තුන් දැන් ගිලිච්ච පරිමාව
මේ ගිලිලා තියෙන පරිමාව v dash කියලා. v dash කියලා. v dash rho g. rho කියන්නේ ජලයේ ඝනත්වය. හැබැයි දැන් මේ තියෙන ජලය නෙමෙයිනේ. මේ තියෙන්නේ අර ජලයේ ඝනත්වය වගේ 1.5 ගුණයක් ඝනත්වයේ තියෙන ඒක. එතකොට මෙතන මට ලියන්න පුළුවන් v dash නෙමෙයි rho වෙනුවට ලියන්න පුළුවන්. හරි. 1.5යි rho g කියලා. 1.5යි rho g කියලා. මේ අවස්ථාවේදී හොඳට බලන්න mg කියන එක වස්තුවනේ වස්තුව කලින් අවස්ථාවේ වස්තුවම එහෙනම් v0 dg කියලා ලියුවේ. v0 dg කියලා ලියුවේ. හරි. mg සමානයි v0 dg කියලා ලියුවේ. දැන් ඒ වගේම mg සමානයි මොකටද? මේ v dash 1.5 rho g කියන එකට ලියුවේ. මේ බලන්න මම ලියනවා v dash ඇයි මේ u සමානයි mg u සමානයි v dash 1.5 rho g v dash නැත්නම් මම ඉස්සරහට ගන්න 1.5යි v dash rho g කියලා ලියුවේ. හරි. දැන් පුතේ මොන බලන්න මේ හේතුව නිසා මට ලියන්න පුළුවන්. හොඳට බලන්න මේ දෙක සමාන කරලා. මේ දෙක සමාන කරලා. මම මේ දෙක සමාන කරලා ලියනවා. ලියුවාම එනවා v0 dg සමානයි 1.5යි v dash rho g කියලා. හරි. එතකොට අපි දන්නවා අන්තිමේට v0 dg සමානයි 1.5යි v0 v dash rho g කියලා. හරි g කපමුකෝ. එතකොට එනවා v0 d සමානයි 1.5යි v dash rho කියලා. පුතේ මතකද ගත්ත සම්බන්ධයක් කලින්ම d සමානයි හදලා ගත්තේ අපි d සමානයි 0.75යි rho කියලා. එහෙනම් මම මෙතන d වෙනුවට එක ලියනවා. එතකොට එනවා මෙතන 0.75යි v0 rho සමානයි 1.5යි v dash rho. එහෙනම් පුතේ rho ට rho කැපෙනවා. rho ට rho කැපෙනවා. මෙතන එනවා 0.75යි v0 සමානයි 1.5යි v dash කිය. පුතේ v dash කියන්නේ මොකද්ද? මෙන්න මේ ගිලිච්ච පරිමාවනේ v dash කියන්නේ. හරි. එතකොට right බලන්න මෙතන මට v dash ගන්න පුළුවන් අන්තිමේට 0.75 v0 යට හරි 1.5. හරි. එතකොට හොඳට බලන්න අන්තිමේට හරි මෙතන සුළු කරොත් 150 මෙහෙම එන්නේ මේ v dash සමානයි 75යි v0 යට 150. ඒ කියන්නේ පුතේ v dash සමානයි v0 බෙදීම 2. එහෙනම් v dash කියන්නේ v0 බෙදීම 2 නම් දැන් කොච්චරක් ගියලාද? 150යි ගියලා තියෙන්නේ. 150යි ගියලා තියෙන්නේ. හරි 150යි ගියලා තියෙන්නේ. හරි right. හරි. දැන් පුතේ මෙහෙමයි. හරිද? දැන් ඔකෙදී ඔය සිද්ධියේදී හරි ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ කාරණාව තමයි උඩුකුරු දරවු. හරි. උඩුකුරු දරවුම සම්පූර්ණයෙන් වස්තුව කියන්නේ උඩුකුරු දරවුම සමාන වෙන්නේ නියමයට අනුව ආකිමිඩිස් නියමයට අනුව සමාන වෙන්නේ විස්ථාපිත තරල පරිමාවේ බරටනේ. විස්ථාපිත තරල පරිමාවේ බර ගන්නකොට v rho g දාන්න ඕනේ. ඒකෙදි rho වෙන්නේ තරලයේ ඝනත්වය. එතකොට ඊට අමතරව මේ විදිහට ගිලිලා පාවෙනකොට හරි සම්පූර්ණයෙන්ම ගිලිලා කියන්නේ අර්ධ වශයෙන් ගිලිලා හෝ සම්පූර්ණයෙන් ගිලිලා පාවෙනකොට ඒ අවස්ථාවේදී උඩට තියෙන u පහළට තියෙන mg ට සමාන වෙනවා. ඒ කියන්නේ වස්තුවේ බරට උඩුකුරු තරමම සමාන වෙනවා. පාවෙන අවස්ථාවේදී විතරක් සම්පූර්ණයෙන් ගිලිලා හෝ අර්ධ වශයෙන් හෝ ගිලිලා පාවෙන අවස්ථාවේදී වස්තුවේ බර උඩුකුරු තරමටත් සමාන වෙනවා. ඉතින් අන්න ඒ දෙක යොදාගෙන අවස්ථා දෙක අරගෙන මම මේ අවසානට උත්තරයට ආවේ. හරි. මුලින්ම මම මොකද්ද කරේ? ජලයේ ඝනත්වය සහ වස්තුවේ ඝනත්වය අතර සම්බන්ධයක් ගත්තා. හරි. ඊට පස්සේ ඒ කරපු දෙයම දෙවෙනි අවස්ථාවේ මේ වාජනයට කරා. 1.5 රෝ ජලය නෙමෙයි මේ වෙන ද්‍රවයක් තියෙන්නේ. ඊට පස්සේ අන්තිමේට මම අර ජලයේ ඝනත්වයයි වස්තුවේ ඝනත්වය අතර සම්බන්ධයක් ගත්තානේ. ඒකෙදි අර වස්තුවේ ඝනත්වයේ d වෙනුවට
මේ සූත්‍රෙට මම දැම්ම මොකද්ද? අර ජලයේ ඝනත්වය කියන්නේ කොච්චර 0.75 රෝ කියන එක d වෙනුවට දැම්මා. දාලා ඉවරලා අන්තිමේට ගද්දි v dash එනවා. ඒ කියන්නේ දෙවෙනි අවස්ථාවේදී ගිලින පරිමාව එනවා v නෝට් බෙදීම 2ක්. v නෝට් කියන්නේ වස්තුවේ පරිමාව. ඉතින් ඔන්න ඔහොමයි ඒ ගාන හදන්නේ. එතකොට උත්තරේ පුතේ. ඒකට උත්තරේ ඇවිල්ලා 3. 35ට උත්තරේ 3. රයිට් පුතේ අපි ඊළඟ ප්‍රශ්නෙට එමු 36 වෙනි ප්‍රශ්නෙට. ඒකත් එක්තරා ජාතික ප්‍රශ්නයක්. බලන්න හේතු ප්ලාස්කුවක ඝනත්වයේ රෝ වූ ද්‍රවයක් h උසකට පුරවලා තියෙනවා. ප්ලාස්කුවේ අඩියේ වර්ගඵලය කැපිටල් A නම් සහ ඒ තුල ඇති ද්‍රව පරිමාව v නම්. එයි වක්‍ර පෘෂ්ඨය මත ක්‍රියා කරන බලය. වක්‍ර පෘෂ්ඨය කියන්නේ මේ වටේ පෘෂ්ඨය මත ක්‍රියා කරන බලය අහන්න. හරි. හදුවා නම් හොඳයි අතට මේ ගන්න. ඔයගොල්ලෝ. පුතේ මේකෙදි මෙහෙම දෙයක් වෙන්නේ. දැන් ඔයාලා දන්නවා මේ ජලකඳ මගින් මේ හරස් බිත්ති මත සහ මෙන්න මේ පහළ අඩිය මත පීඩනයක් ඇති කරනවා. ඒ පීඩනය නිසා බලයක් හට ගන්නවා. හරි. එතකොට දැන් මෙතන මම මෙන්න මෙහෙම පෙන්නන්නම් දෙයක්. හොඳට බලන්න. මම ජලය මත බල ලකුණු කරනවා. හොඳට බලා ගන්න. හරි. පුතේ mg 15ට මෙන්න මේ තලයට ලම්බකව මෙහෙට r එකක් හිටිනවා. මේ පැත්තෙනුත් හිටිනවා. ඒක හැම පැත්තෙම r එක හිටිනවා. r1 කියලා ගමුකෝ ඒක. හරි. යටින් උඩටත් r2 එකක් හිටිනවා. හරි. ඒක මම පොඩ්ඩක් මීට වඩා පැහැදිලිව අදින්න පොඩ්ඩක්. මම රූපේ ටිකක් ලොකුවට අදින්නම්. මේ විදිහට. එතන කොහේ ටීටා කියලා හිතන්නකො. හරි. එතකොට දැන් මේකේ වතුර පුරවලා තියෙද්දි මේ වතුර මත බර පහළට තියෙනවා mg. මම මේ වතුර මත බල ලකුණු කරන්නේ. මේ යට අඩියෙන් ඇති කරනවා වතුර මත ඉහළට අභිලම්බ ප්‍රතික්‍රියාවක්. හරි. ඒ වගේම මෙන්න මේ පැති පෘෂ්ඨ වලින් ඊට ලම්බකව මෙහෙට. හරි. මේ මම දැන් මේ R1 මේ R2 R2 පුතේ මේ R2 එකක් නෙමෙයි. හරි. වටේටම ඇති වෙනවනේ. වටේටම R2 එක වටේටම ඇති වෙනවා. හරි. වාජනේ ඇතුලේ ත්‍රිමාණව හිතන්න වටේටම R2 එක ඇති වෙනවා. එතකොට තව දෙයක් ඔයාලා දැනගන්න ඕනේ මෙතන. මෙන්න මෙහෙම ඉරක් ගෙවුවොත් මේ ඉරට සමාන්තරව මෙතන ටීටා නම් මෙන්න මෙතන ටීටානේ. එහෙනම් මෙතන අනුවරින් ටීටා. දැන් මම මේක විභේදනය කරනවා මේ R එක. විභේදනය කරන්න වෙනවා මට. හරි. තිරසට සහ සිරසට මම විභේදනය කරනවා. බලගන්න මම මේ R2 එක මේ තිරස් එක මේ සිරස් එක. එතකොට මෙතන ටීටා නම් මෙතන අනුවරින් ටීටා. මෙතන එහෙනම් ටීටා. හරි. එතකොට මේ R2 cos theta මේ R2 sin theta. මේ පැත්තත් එහෙම තමයි. හරි. R2 sin theta R2 cos theta. පුතේ හොඳට බලන්න. හරි. මේ R2 කියන ජලය මත කියන්නේ වටේ වක්‍ර පෘෂ්ඨයෙන් ඇති කරන හරි අභිලම්බ ප්‍රතික්‍රියා බලවල තිරස් සංරචක ටික කැපිලා යනවා. මේ ඔක්කොම තියෙන්නේ තිරසට මෙහෙම. එතකොට ඒක කැපිලා යනවා. සිරස් සංරචක ටික ඔක්කොම පහළට තියෙනවා. කා මතද ජලය මත. හරි. එතකොට මොකද? දැන් මම ජලය මෙහෙම ගත්තොත් එහෙම නිකන් හිතන්නේ ජලය මෙහෙම නිකන් වස්තුවක් කියලා. එහෙනම් මේ ජලය මත පහළට තියෙනවා මොකද්ද? mg එයාගේ බර. ඒ වගේම ඉහළට තියෙනවා මොකද්ද? මෙතනින් ඉහළට තියෙනවා මොකද්ද? අභිලම්බ ප්‍රතික්‍රියාව මේ R එක, R1 එක. හරි? R1 එක තියෙනවා. ඊට පස්සේ දැන් අර ආනත බිත්ති තියෙන්නේ. ආනත බිත්ති වලින් හරි? ආනත බිත්ති වලින් ඇති කරන මේ R2 එකේ ඔක්කොම සිරස් සංරචක ටික තියෙනවා. මම ඔක්කොම එක තැනකින් ලකුණු කරන්නම්.
එතකොට ඒ ආනත බිත්තිය මගින් ඇති කරන මුළු බලය මම R නෝට් කියලා ගන්නවා. හරි R නෝට් කියලා ගන්නවා. මේ ආනත බිත්ති නිසා පුතේ ඇති වෙන්නේ R2 නේ. එක R2 එකක් නේ මම වඩ වටේටම හිතන්න කියලා. හරි මුළු මේ ජල ප්‍රමාණය මතම අර වක්‍ර පෘෂ්ඨය ආනතව තියෙන වක්‍ර පෘෂ්ඨය මගින් ඇති කරන R2 ඒවා හැම පැත්තින්ම තියෙනවා. එතකොට දැන් ඒක අපි විභේදනය කරා. තිරසට සහ සිරසට. තිරස් විභේදන සංරචක ටික ඔක්කොම කැපිලා යනවා. සිරස් විභේදන සංරචක ටික ඔක්කොම පහළට තියෙන. එහෙනම් භාජනයේ වටේටම සිරස් විභේදන සංරචක පහළට තියෙනවා. එකක් ගත්තොත් R2 cos θ නේ. එහෙනම් මං sigma R2 cos θ කියන පහළට තියෙන ජලය මත පහළට තියෙන මේ සංරචක ටික පොදුවේ ගන්නවා R නෝට් කියලා. ඒ R නෝට් තමයි එතකොට මොකද්ද? වක්‍ර පෘෂ්ඨ මගින් يعني මුළු වක්‍ර පෘෂ්ඨය මගින්ම ජලය මත පහළට ඇති කරන බලය. හරි. එතකොට ඒක පහළට තියෙන්නේ මේ මම එක තැනකින් ලකුණු කරා පල්ලෙහාට. හරි. එතකොට right. ගොඩක් දේවල් කරගෙන ඉවරයි දැන් අපි. බලන්න. දැන් මේ වගේ ජල කඳක් ගත්තට පස්සේ මේකේ පරිමාව වීලුනේ පුතේ. උස h ලු. උස h ලු මේ යට අඩියේ හරස්කඩ වර්ගඵලයේ කැපිටල් A ලු. හරි. එතකොට මේ R කියන්නේ R1 කියන්නේ මොකද්ද පුතේ? R1 කියන්නේ පතුලෙන් ඉහළට ඇති වෙන ප්‍රතික්‍රියාවනේ. ඒකට බලපාන්නේ මොකද්ද? පතුලට ඇති කරන කියන්නේ ජලය මගින් පතුල මත ඇති කරන බලය තමයි පතුල මගින් ජලය මත ඉහළට ඇති කරන්නේ. තේරුම් ගන්න. මේ R1 කියන්නේ මොකද්ද? පතුල මගින් ජලය මත ඉහළට ඇති කරන එක. ඒක සමාන මොකටද? ජලය මගින් පතුල මත ඇති කරන එකට. පුතේ ජලය මගින් පතුල මත ඇති කරන එක ගන්න පුළුවන් අපිට. ඒ බලය ගන්න පුළුවන් F සමානයි PA දාලා. P කියන්නේ මොකද්ද? පතුල මත ජලය මගින් ඇති කරන පීඩනය. හරි. F සමානයි PA. මම මෙතන ලියන්නම් ඒක. හරි. F සමානයි PA. F සමානයි PA. හරි. P කියන්නේ මොකද්ද? H rho g ජලයේ ඝනත්වය rho. එහෙනම් බලය පුතේ H rho ga. හරි. ඒක තමයි R1 වෙන්නේ. ඇයි F කියන්නේ මොකද්ද මම ගත්තේ? ජලය මගින් පතුල මත ඇති කරන බලය. ඒක කියන්නේ කොහොමද ගන්නෙ? අපි ඉස්සරෝම කරන්න ඕනේ ජලය මගින් පතුල මත ඇති වෙන පීඩනය ගන්න ඕනේ. ඒක වහරස්කඩ වර්ගඵලයෙන් ගුණ කරපුවාම බලය එනවා. එහෙනම් ජලය මගින් පතුල මත පහළට ඇති කරන බලය ඒක ස්පර්ශීය කියන්නේ එකිනෙක පෘෂ්ඨ අතර ඇති වෙන බලයක් හින්දා අපිට කියන්න පුළුවන් ඕනනම් ජලය මගින් ඇති කරපු අභිලම්බ ප්‍රතික්‍රියා බලයක් කියලා. ජලය මගින් පතුල මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියා බලය මේ F එක සමානයි H rho ga. ඒක තමයි R1 කියන්නේ. R1 කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියාව. අර මේ ක්‍රියාවේ ප්‍රතික්‍රියාව. ක්‍රියාව ප්‍රතික්‍රියාව සමානයිනේ. ප්‍රතික්‍රියාව කියන්නේ මොකද්ද? පතුල මගින් ජලය මත ඇති වෙන එක. එහෙනම් R1 සමානයි මොකද්ද? R1 සමානයි අපිට ලියන්න පුළුවන් ඕනනම් H rho ga කියලා. හරි. mg කියන්නේ මොකද්ද? v rho g. හරි. පුතේ මෙන්න බලන්න අන්තිමේට මේ පහළට තියෙන්නේ R නෝට් සහ mg. R නෝට් සහ mg. ඒක සමානයි ඉහළට තියෙන R1 R නෝට් තියෙනවා mg කියන්නේ මොකද්ද? v rho g. බලන්නේ. R1 කියන්නේ H rho ga. හරි. පුතේ එතකොට R නෝට් සමානයි හරි H rho ga ඍණ v rho g. හරි. මේ මොකද්ද R නෝට් කියන්නේ? R නෝට් කියන්නේ මොකද්ද? අර වක්‍ර පෘෂ්ඨය මගින් ජලය මත පහළට ඇති කරපු බලය. එහෙනම් පුතේ ජලය මගින් වක්‍ර පෘෂ්ඨය මත ඉහළට ඇති කරන බලයත් මේකට සමානයි. ගානේ අහන්නේ අර ජලය දැම්මට පස්සේ වක්‍ර පෘෂ්ඨය මත ඇතිවන ඉහළට කියන්නේ වක්‍ර පෘෂ්ඨය මත ඇතිවන බලය. ඒක කොහෙටද තියෙන්නේ දැන්? ඉහළට. ඇයි මේක තියෙන්නේ පහළට? මතකනේ සිරස් සංරචක ටික පහළට තිබ්බේ තිරස් සංරචක ටික කැපිලා ගියා. එතකොට කියන්නේ භාජනීය පෘෂ්ඨය මගින් ජලය මත පහළට ඇති කරා නම් ජලය මගින් භාජනයේ වටේ පෘෂ්ඨය මත ඇති වෙන්නේ ඉහළට. කොච්චරක්ද? මෙච්චරක්. හරි. දැන් කණේද ගන්න. ඒතර උත්තරේ ඇවිල්ලා සිරස්ස ඉහළට උත්තරේ දෙවණි එක. හරි. උත්තරේ දෙවණි එක. හරි. අංක
2 36ට උත්තරේ 2. හරි. දැන් අපි ඊළඟට 37 වෙනි ගාන බලමු. 37 වෙනි ගානේ තියෙන්නේ ජලය ඇතුලේ තන්තුවකින් ගැට ගහපු වස්තුවක් තියෙනවා. හරි. මෙන්න මේ විදිහට ජලය ඇතුලේ තන්තුවකින් ගැට ගහපු වස්තුවක්. හොඳට බලා ගන්න. ඒකත් එච්චර ලොකු ගානක් නෙමේ. බලන්න මේ විදිහට තන්තුවකින් ගැට ගහපු වස්තුවක් තියෙනවා. හරි. පුතේ මේ බලමු මොනවද කියන්නේ කියලා. හරි. මේක කියනවා ඒක ස්කන්ධය කිලෝග්‍රෑම් 5යිලු. එහෙනම් බර නිව්ටන් 50යිනේ. ඝනත්වය 150යි කියලා දීලා තියෙනවා. එයාගේ ඝනත්වය ජලයේ තන්තුවක් ආධාරයෙන් ගැට ගසා ඇත. තන්තුව කැපුව විට බෝලයේ ඉහළ ජල පෘෂ්ඨයට ළඟා වීමට ගත වන කාලය තප්පර 2 නම් ජල පරිමාව අහන්න. මේ වස්තුවේ පරිමාව අහන්න. පොඩි සිද්ධියක්. මේ බලන්න. මෙයා මෙහෙම ඉන්නවා. මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි. ස්කන්ධය කොච්චරයිද? කිලෝග්‍රෑම් 5යි. ඝනත්වය කොච්චරයිද? 150යි. ඝනත්වය 150යි. ජලයේ ඝනත්වය 1000යි. ජලයේ ඝනත්වය 1000යි. හරි. එතකොට පුතේ දැන් තන්තුව කපපුවාම මෙයා ඉහළ යනවලුනේ. මේ තන්තුව කපපුවාම ඉහළ යනවා කියන්නේ අනිවාර්යෙන් මේ වස්තුව මත ඉහළට සම්ප්‍රයුක්ත බලයක් තියෙනවා කියන්නේ. හරි. තන්තුව කපමුකෝ. වැඩේ තේරුම් ගන්න. තන්තුව කපමු. ගැට ගහලා තියෙනකන් එහෙම තිබ්බට තන්තුව කැපුවාම මොකද වෙන්නේ? තන්තුව කැපුවාම ඉහළට U තියෙනවා. පහළට mg තියෙනවා. එහෙනම් අනිවාර්යෙන් U වැඩි mg ට වඩා කියලා අපි දන්නවා. මේක ඒකනේ ඉහළට යන්නේ. හරි. අපි ගමු. හරි. මොන බලන්න. දැන් ඉහළට යන්න ගත වුණේ කොච්චරයිද? තප්පර කොච්චරයිද? 2යිනේ. මේ ගානේ කියන විදිහට පෙන්ලා තියලා පේනවද? සෙන්ටිමීටර මීටර 40ක් උඩට ගිහින් තියෙනවා. ඒ කියන්නේ මෙයා තප්පර 2කදී මීටර 40ක් ගිහින් තියෙනවා. 40 මීටර ගිහින් තියෙනවා. එහෙනම් අපි ඉස්සරවම මෙයාගේ ත්වරණය හොයාගමු ඉහළට. v සමානයි u ධන at දා. s සමානයි ut ධන භාගයක් at වර්ග දා. මම ඒකෙදි s සමානයි මේ ut කැල අයින් කරනවා. මොකද නිශ්චලතාවයෙන් පටන් ගන්න හින්දා භාගයක් at වර්ග විතරක් ලියනවා. ut කැල අයින් වෙනවනේ ඒ නිසා. ඒතර 40යි දෙකෙන් එක ගුණ කිරීම ත්වරණය ගුණ කිරීම කාලය තප්පර 2 වර්ගය. හරි. 10යි 20යි. පුතේ ඒනවා 20යි ms පින්න 2යි කියලා. මෙයාගේ ත්වරණය මෙච්චර. ත්වරණය ඔන්න හෙව්වා. මෙයාගේ ත්වරණය හෙව්වා. හරි. ත්වරණය හෙව්වා නම් ඔන්න බලන්න. ත්වරණය හෙව්වා නම් මම මෙයාට ඉහළට දානවා f සමානයි ma. දැන් ඉහළට තියෙන u පහළට තියෙන mg නේ. u සමානයි u රින mg සමානයි ma වෙනවා. එතන උඩුකුරු දරපුවම උඩට තියෙන්නේ පහළ තියෙන බර. මෙයා ඉහළ යනවා. එතකොට මෙතනදී u ඕනේ අපිට. u සමානයි mg ධන ma වෙනවා. හරි. දැන් අපි u හොයාගමු. මේ ඔක්කොම මකලා. ස්කන්ධය කීයද? කිලෝග්‍රෑම් 5යි. 5 එළියට ගමු. මෙයා 10යි, මෙයා 20යි. පුතේ u ඇවිල්ලා 150යි නිව්ටන් කියලා එනවා. උඩුකුරු තරපුම හෙව්වා. වස්තුව සම්පූර්ණයෙන් ගිලිලා තියෙනකොට උඩුකුරු තරපුම 150යි. වස්තුව සම්පූර්ණයෙන් ගිලිලා තියෙනකොට උඩුකුරු තරපුම 150 නම් අපි දන්නවා උඩුකුරු තරපුම සමානයි විස්ථාපිත තරල පරිමාවයේ බරට. u සමානයි v rho g ට. හොඳට බලන්න. හරි. එතකොට බලන්න ගොඩාක් දේවල් තේරුම් ගන්න තියෙනවා. හරි. 150 කියන්නේ උඩුකුරු තරපුම. v කියන්නේ මොකද්ද? v කියන්නේ විස්ථාපිත තරල පරිමාව. ρ කියන්නේ තරලයේ ඝනත්වය 1000යි. තරලයේ ඝනත්වය 1000යි. හරි. එතකොට ගුරුත්ව ත්වරණය 10යි. එතකොට මෙතන එනවා v සමානයි 150 බෙදීම 10යි 4යි කිය. ඒ කියන්නේ ඔන්න ඔච්චර. බිඳුවකට එක බිඳුවක් කැපුව හැකි. එතකොට එනවා 15 ගුණ කිරීම 10 ඍණ 3ක් වගේ එකක්. ඝන මීටර පරිමාව. හරි. මේ මොකද්ද? වස්තුවේ පරිමාව. දැන් අහන්නේ මොකද්ද ගානේ? මොකක්ද අහන්නේ?
වස්තුවේ පරිමාව තමයි අහන්නේ. හරි. රයිට් පුතේ එතකොට මේ ප්‍රශ්නෙට හරි නිවැරදි පිළිතුරක් නෑ උත්තරවල. මේක තමයි උත්තරය. හරිද? 15 ගුණ කිරීම 10 ඍණ 3යි ඝන මීටර කියලා එන්නේ. පොඩි මිස්ටේක් එකක් වෙලා තියෙනවා ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ ඕල් වෙනවා. හරි. ඉතින් උත්තරේ ගන්න මෙහෙමයි. අර එතකොට වස්තුවේ ඝනත්වය දීලා තියෙන එක මේක වැඩක් නෑ. වස්තුවේ ඝනත්වයත් 150 කියලා දීලා තියෙනවනේ. ඒක අවශ්‍ය නෑ ගාන හදන්න. හරි. ඒක අවශ්‍ය නෑ ගාන හදන්න. ඔයාලට ගන්න බෑ මෙහෙම. කවුරු හරි කෙනෙක් මෙහෙම කරා නම් වැරදි. හරි. මේක හොඳ ගානක්. හරි. මම ලියනකොට මේක මට උත්තරයක් නිවැරදි උත්තරය දාන්න බැරි වුණා. මේ බලන්න u සමානයි mg කියලා ලියුවොත් වැරදි පුතේ. වස්තුවේ බර උඩුකුරු තෙරුමට සමාන නැහැ. වස්තුවේ බර උඩුකුරු තෙරුමට සමාන වුණොත් එහෙනම් වස්තුව පාවෙන්න එපා. ගිලිලා සම්පූර්ණයෙන් ගිලිලා හෝ අර්ධ ලෙස ගිලිලා. එහෙම වෙන්නේ නැහැ. හරි. ජලය ඇතුලේ තියෙනකොට වස්තුව ඉහළ යනවා. ඉහළ යන්නේ ඇයි? උඩුකුරු තෙරුම බරට වඩා වැඩි නිසා. ඒක මේක වැරදි. ඔයාලා මෙහෙම හිතලා ගානේ හදුවා නම් එහෙම කෙනෙක් මෙහෙම කරන්න පුළුවන්. u කියන්නේ 150යි. v කියන්නේ v ගුණ කිරීම ρ නේ. දැන් vd dg නේ. එතකොට මෙතන වස්තුවේ ඝනත්වය දීලා තියෙන හින්දා කෙනෙක් මෙහෙම ලියන්න පුළුවන්. v ගුණ කිරීම 150 කියලා දීලා තියෙනවනේ. දුන්නාම ඔන්න එනවා v 1.1 කියලා. මේක වැරදි. මේක වැරදි ඈ. මෙහෙම හදන්න බෑ. මේක වැරදි. හරි 0.1 නෙමෙයි උත්තරේ. හරි මම මේක පෙන්නන්න ඕන හින්දා තමයි ගාන මේ දැන් මේ අපිට ගානේ නිවැරදි උත්තරේ දාන්න බැරි වෙලා. හරි u සමානයි v ρ g වලින් තරලයේ ඝනත්වයෙන් තමයි අපි ගානෙට පරිමාව ගන්නෙ. හරි හැබැයි පරිමාවට එන අගය උත්තරවල නැහැ. හරි මේක නෙමෙයි උත්තරය. රයිට් පුතේ බලන්න ඊළඟ ගාන 38 වෙනි ගාන. මේක දැක්ක ගමන් ඔයාලට කියන්න පුළුවන් වෙනවනේ මෙයා තොරණේ වෙන්නේ මේ පැත්තට කියලා. හේතුව මේ පැත්තේ ද්‍රව කන්දේ උස වැඩි හින්දා. ඒ කියන්නේ මෙතන පුතේ මේ දැන් අපි මේ ගාන හදනකොට හරි මෙන්න මේ පහළ තියෙන අඩියේ තියෙන මෙන්න මේ ටික සලකලා තමයි ගාන හදන්නේ. හරි දැන් මේ ටිකක් තොරණේ වෙනවනේ. මේ ටික විතර නෙමෙයි මේ ඔක්කොම තොරණේ වෙනවා. මෙන්න මේ මම නිල් පාට කරේ. ඔන්න ඔය ටිකේ ඒක මම රතු පාටට පාට කරන්නද? මෙහෙම මෙන්න මේ ටිකේ. මෙන්න මේ ටිකේ තොරණේ සලකලා තමයි අපි ගාන හදන්නේ. හරි. ඒතකොට මීටර එකක් දිග. හරි. පුතේ එතකොට මෙන්න මේ පැත්තෙන් ඇති කරනවා මෙතෙන්ට මේ පැත්තට ඇති කරනවා පීඩනයක් P1 කියලා. මේ ද්‍රව කන්දේ මේ පැත්තට ඇති කරනවා පීඩනයක් P2 කියලා. හරි. එතකොට මේ පැත්තේ සෙන්ටිමීටර 10ක මීටර 10ක ද්‍රව කඳක් තියෙනවා. මේ පැත්තේ මීටර 8ක ද්‍රව කඳක් තියෙනවා. මීටර 8ක. හරි. එතකොට ඔන්න ඔය පීඩන වෙනස තමයි මේ පැත්තට බලය විදිහට ක්‍රියා කරන්නේ. යම්කිසි වර්ග බලයක් මත අර පීඩන වෙනස ඇති වෙනකොට බලයක් නේ මේ. P සමානයි F බෙදීම A නම් හරි. අපි දන්නවා F කියන්නේ මොකද්ද? F කියන්නේ මොකද්ද? P ගුණ කිරීම A. හරි. ඉතින් මේ පීඩන වෙනස හින්දා තමයි බලය හටගන්නේ. හරි. ඔන්න බලන්න මම කරන වැඩේ. right. දැන් පුතේ අර ද්‍රව කඳ ගත්තාම මේ ද්‍රව කඳේ ස්කන්ධය මම ගන්නම් m කියලා. හරි. මේ ද්‍රව කඳේ ස්කන්ධය මම ගන්නම් m කියලා. හරි. මම ස්කන්ධය m කියලා ගන්නම්. මේ පැත්තෙන් P1 පීඩනය ඇති වෙනවා. මේ පැත්තෙන් P2 පීඩනය ඇති වෙනවා. මේකේ හරස්කඩ වර්ගඵලය A නේ. හරස්කඩ වර්ගඵලය A. හරි. එතකොට මෙයාට මෙහෙට තොරණයට සූත්‍රයක් ලියුවොත් මෙහෙට F සමානයි ma ලියුවොත් හොඳට බලන්න. F වෙන්නේ හරි P1 ඍණ P2 A. හරි. ඒ කියන්නේ ඔක ඊට වඩා සරලව කියලා දෙනවා නම් මේ P1 A මත ඇති වෙනකොට ඇත්තටම මෙහෙට තියෙන බලය හරි මෙහෙට තියෙන බලය F1. ඒතකොට F1 සමානයි P1A. හරි. මේ පැත්තේ තියෙන බලය මේ පැත්තෙන් ඇති වෙන බලය F2 නම් F2 සමානයි P2A. හරි. එතකොට අපි දැන් මෙහෙට තොරණයට ප්‍රකාශනය ලියනවා නම් F සමානයි ma කියලා. අපි ලියන්න ඕනේ. හරි. F1 ඍණ F2 සමානයි ma නේ. නේද? එතකොට F1 කියන්නේ P1A, F2 කියන්නේ P2A. හරි. එතකොට මට පුළුවන් ලියන්න F1 කියන්නේ P1A ඍණ P2A සමානයි ma. හරි. පුතේ මෙතන හොඳට බලුවොත් ඔයාලට පේනවා P1 ඍණ P2 ඔහම එළියට ගත්ත හැකි. ඒ මෙහෙම තියලා
සමානයි දැන් m කියන්නේ මොකක්ද? m කියන්නේ මෙන්න මේ වගේ මීටර එකක් දිග ඒ හරස්කඩ වර්ගඵලයක් තියෙන හරි මීටර එකක් දිග හරස්කඩ වර්ගඵලයක් තියෙන මේ ජල කඳනේ. එතකොට මේ ජල කඳේ ස්කන්ධය m සමානයි v ρ නේ. v ρ a කියලා ලියුව හැකියි අපිට. v කියන්නේ මොකද්ද? v කියන්නේ al නේ. a කියන්නේ හරස්කඩ වර්ගඵලය, l කියන්නේ දිග. හරි. එතකොට මට ලියන්න පුළුවන් මේ විදිහට ලියන්න පුළුවන්. එතකොට දැන් මට පුළුවන් p1 කියන එක ලියන්න ඕන නම් h1 ρ g කියලා. p2 ලියන්න පුළුවන් h2 ρ g කියලා. හරි. මෙහෙම a ලියුව හැකි. හරි. මෙතන v කියන්නේ මොකද්ද? මේ බලන්න දැන් අර m ස්කන්ධයේ තියෙන කොටසේ මේ පැත්ත හරස්කඩ වර්ගඵලය a නම් දිග l නම් හරි මට පුළුවන් ලියන්න. හරි. මම මේක පොඩක් පහලින් පෙන්නන්නම්. මේ විදිහට මේකේ හරස්කඩ වර්ගඵලය a දිග l නම් හරි ස්කන්ධය m නම් මට පරිමාව ලියන්න පුළුවන් al කියලා. al කියලා. එතකොට හරි මෙතන එනවා බලන්න al ρ a කියලා. al ρ a කියලා එනවා. පුතේ එතකොට මෙතනත් මට ρ g එළියට ගත්ත හැකිනේ. h1 කියන්නේ වම් පැත්තේ 10ක් මීටර උසට තිබ්බා. h2 කියන්නේ දකුණු පැත්තේ 8ක් මීටර උසට තිබ්බා. හරි. ρ g a එළියේ දැන්. ρ g a එළියේ සමානයි al ρ a. හරි. මෙතනදී වලට පේනවා මෙන්න මේ රෝට රෝ ඒට ඒ කැපුණාම h1 ඩින් h2 කියන්නේ මීටර 2යි. 2යි g මේ පැත්තේ තියෙනවා. හරි. මේ පැත්තේ a තියෙනවා. එහෙනම් පුතේ තොරණේ කොච්චරයි? 20යි ms ඍණ 2. දකුණු දෙසට 20යි ms ඍණ 2කින් යන්නේ. දකුණු දෙසට 20යි ms ඍණ 2කින් යන්නේ. මේ පැත්තට 20යි ms ඍණ 2කින් යන්නේ. හරි. පුතේ සයිපනයක ගාණක් තියෙනවා. ඉතින් මේ සයිපනය මෙහෙම තියෙද්දි මේක ක්‍රියාත්මක වෙද්දි මේකෙන් ජලය පිටට එනවනේ. හරි. කොච්චරක් ජලය පිට වෙනවද කියලා අහන්න. මේක මේ උස වැඩක් නෑ අපිට මේ හරස්කඩ වර්ගඵලය දීලා තියෙනවා 4 වර්ග සෙන්ටිමීටර කියලා. උස මේ සෙන්ටිමීටර වලින් තියෙන්නේ 7 සෙන්ටිමීටර 10 සෙන්ටිමීටර මේ පැත්ත බාහුව 5 සෙන්ටිමීටර කියලා තියෙනවා. හරි. විස්තර ටික කොහොමද තියෙන්නේ? එතකොට ඇත්තම කතාව තමයි මේ පොඩි ගාණක් මේක. මේ බලන්න. හරි. මෙතනින් පටන් ගත්තාම මේ මෙන්න මේ කෙලවර තියෙනවනේ. පුතේ මේ කෙලවරේ ඉඳලා මම ගහනවා ඉරක්. හරි. රයිට්. තේරුම් ගන්න. හරි. පුතේ මෙන්න මේ ටික විතරයි එළියට යන්නේ. මෙන්න මේ ටික විතරයි මේක දිගේ එළියට එන්නේ. මේ මට්ටමට ජල මට්ටම ආවට පස්සේ හරිද? මේ එළියේ තියෙන බටේ මෙන්න මේ කට මට්ටමට ජලය ආවට පස්සේ එතනින් එහා ආයෙ ජලය යන්නේ. හරි? එතනින් එහා ආයෙ ජලය යන්නේ. එතකොට මේ ටික ඔයාලා බලන්න සෙන්ටිමීටර 2ක් කියලා එනවා. සෙන්ටිමීටර 2ක් කියලා එනවා. හරි ඒක තියරියක්. එතකොට හරස්කඩ වර්ගඵලය 4යි උස සෙන්ටිමීටර 2ක්. එතකොට පිට වෙච්ච ජලය 4 වරක් 2 8යි ඝන සෙන්ටිමීටර කියලා ගත්ත හැකියි. 8යි ඝන සෙන්ටිමීටර කියලා ගන්න පුළුවන්. පිට වෙච්ච ප්‍රමාණය 8යි ඝන සෙන්ටිමීටර කියලා ගන්න පුළුවන්. උත්තරේ අවසාන එක. උත්තරේ 5. හරි. ඉතින් ඒක තේරුම් ගන්න මම මේක තව තේරුම් ගන්න පුළුවන් විදිහට දෙයක් කියලා දෙන්නම් ඕගොල්ලන්ට. හරි. දැන් හිතන්න මේ විදිහට ජල කඳක් තියෙනවා කියලා වාජනයක. පුතේ මේ ජල කඳ ඉවත් කරන්න නම් හරි මේ ජල කඳ ඉවත් කරන්න නම් මේ මෙහෙම බටයක් දාලා මේ පැත්තේ පල්ලෙහාට තියෙන බටේ. හරි. මේ බටේ තියෙනවනේ. මේ බටේ මේ ගානට තිබිලා බෑ. මේ ප්‍රධානම කාරණේ තමයි මේක ඇතුලේ වතුර තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේකේ වතුර තියෙනවනේ. හරි. මේකේ වතුර තියෙනවා වගේම මේක ඇතුලේ සම්පූර්ණයෙන් වතුර පුරවලා තියෙනවා. හරි. එහෙම නැත්නම් කොහොමත්ම මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සයිපනේ ක්‍රියාත්මක වෙන්නේ මේ සයිපන් බටේට වතුර දාන්න. හරි. මේකෙත් වතුර තියෙනවා ඒක. හරි. රයිට්. එතකොට දැන් මේකෙන් මෙහෙම තිබ්බට එළියට එන්නේ නැහැ. හරි. පුතේ මේක හරිද? මෙතෙන්ට දිගයි කියලා හිතන්නකෝ. ඒ එන්නෙත් නැහැ. තේරුණාද? ඒ එන්නෙත් නැහැ. හොඳට තේරුම් ගන්න මේ. හරි. ඒ එන්නේ නැහැ. මොකද මේ කට මට්ටම නෙමෙයි. වතුර පිරලා තියෙන මට්ටමට තමයි බටේ තියෙන්නේ. එන්නේ නැහැ. හරි. මතක තියාගන්න මේ කියන කාරණා ටික. ඊට පස්සේ අපි හිතමුකෝ මේ කට මේ පැත්තෙන් හරි භාගයක් මේ ජලයේ භාගයක් මට්ටමට තියෙනවා කියලා. එන්න මේ ජලයේ භාගයක් මට්ටමට ગેප් එකට කට ඇවිල්ලා තියෙනවා මේකට. හරියටම මම මේ පාට කරන භාගේ ඉවත් වෙනවා. හරි. කට මට්ටමට ගානට ජලය ඉතුරු වෙනවා. හරි. හිතන්නකෝ මේකේ තියෙන සම්පූර්ණ ජලය ඉවත් කරන්න ඕනේ කියලා. අනිවාර්යෙන් ඔයාලා මේ බටේ මේ පැත්තේ කට මෙච්චරක්වත් ඒ කියන්නේ මේ මට්ටමට තියෙන්න ඕනේ. සම්පූර්ණයෙන් ඉවත් කරන්න. මේ මට්ටමට හෝ ඊට වැඩියෙන් තිබ්බොත් හරි සම්පූර්ණ වතුර පුරලා තියෙන්න ඕනේ ඉවත් කරන්න පුළුවන්. නැත්තම් බෑ. හරි.
ඔය කාරණා ටික මතක තියාගන්න. සයිපන් ක්‍රමය තියරි ඔක්කොම මම මෙතන සාකච්ඡා කරන්නේ නැහැ. ප්‍රවේග ගන්න පුළුවන්. බටේ දිග වැඩි වෙන ප්‍රවේගය වැඩි වෙනවා වතුර පිට වෙන. හරි. රයිට්. එතකොට උත්තරේ 4 5. හරිද? ඒකට උත්තරේ 5. ඒ කියන්නේ 8යි ඝන සෙන්ටිමීටර් ප්‍රමාණයක් පිට වෙනවා. ජලය 8යි ඝන සෙන්ටිමීටර් ප්‍රමාණයක් පිට වෙනවා. අර මම කියලා දුන්න පොඩි තරකේ මතක තියාගන්න. බටේ දිග අනුව තීරණය කරන්න පුළුවන් කොච්චරක් පිට වෙනවද කියන එක. පුතේ බලන්න තවත් ලේසි ගානක් 40 වෙනි ගාන. sorry 40 බලන්න 40 වෙනි ගානේ කියනවා මෙන්න මේ විදිහට භාජනයක් ජලය ගිරලා තියෙනවා. හරි. මේ තියෙන්නේ ජලය. මේ තියෙන්නේ ජලය. ජලය තුල ගිරලා තියෙනවා. හරි. කොච්චරක් ගිරලාද? බලන්න h බෙදීම 2 ප්‍රමාණයක්. භාජනයේ උස 4යි h බෙදීම 2 ප්‍රමාණයක් ගිරලා තියෙනවා. ඒ ගිලෙන්න හේතු වෙලා තියෙන්නේ h උසකට ජලය දාලා තියෙනවා. හරි. අපෙන් අහන්නේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. අපෙන් අහන්නේ මේ සම්පූර්ණ මේ භාජනේ මේ විදිහට සම්පූර්ණයෙන්ම ජලය ගිල්ලන. හරි. සම්පූර්ණයෙන්ම ජලය ගිල්ලන කොච්චර දැන් මේ h ප්‍රමාණයකට ජලය දාලා තියෙනවනේ. h ප්‍රමාණයකට ජලය දාලා තියෙනවා. හරි. මේ h ප්‍රමාණයකට ජලය දාලා තියෙනවා. තව කොච්චරක් දාන්න ඕන? අපි මෙච්චරක් විතර දාන්න වෙයි. අපි හිතමු මේක h නෝට් කියලා. හරි. මෙන්න මේ h නෝට් උස තමයි අහන්නේ. කොච්චරක් තව ජලය දාන්න ඕනද කියලා. සම්පූර්ණයෙන් ගිල්ලන. ඒතර මෙතන 4යි h නේ. 4යි h ප්‍රමාණයම ගිල්ලන. හරි. මේ ගාන හදද්දි මෙහෙමයි. මුලින්ම පහළට තියෙන බර උඩුකුරු තෙරපුමට සමාන කරනවා. මොකද පා වෙනවනේ. එතකොට පහළට තියෙන බර උඩුකුරු තෙරපුමට සමානයි. අපි භාජනයේ බර m කියලා ගත්තොත් මේ ස්කන්ධ m කියලා ගත්තොත් m කියලා ගත්තොත් mg කියලා ගමු බර. එතකොට දැන් පුතේ මෙතන ජලයේ බර මේ උස h නේ. හරස්කඩ වර්ගඵලය a කියලා දීලා තියෙනවා. එහෙනම් පරිමාව ha ජලයේ ඝනත්වයේ ρ නම් අපිට ලිය හැකි ha ρg සමානයි u. හරි. right. ඒ වගේම u සමානයි v ρg නේ. උඩුකුරු තරපම සමානයිනේ විස්ථාපිත තරල පරිමාවයේ බරට. පුතේ මේ අවස්ථාවේ භාජනයෙන් භාගයක් ගිලිලා හින්දා කොච්චර පරිමාවක් විස්ථාපනය වෙලාද? 2h කියන්නේ උස හරස්කඩ වර්ගඵලය a. එතකොට පරිමාව වෙනවා ජලයේ ඝනත්වය ρ. මෙන්න මෙච්චර ප්‍රමාණයක් u ට සමාන වෙනවා. ρg. හරි. 2h a ρg සමානයි u ට. ඇයි? උඩුකුරු තෙරපම සමානයි විස්ථාපිත තරල පරිමාවයේ බරට. මේ මොකක්ද? උඩුකුරු තෙරපම සමානයි පහළට තියෙන මුළු බරට. ජලයේ බර මේ භාජනයේ බර. හරි. එතකොට මේ දෙක සමාන කරලා ලියව හැකිනේ. මේ දෙක සමාන කරලා ලියන්න පුළුවන්. හරි. මම මේක මෙතන ලියා ගන්නම්කොද? මේක වැඩක් නැහැ. මේ දෙක සමාන කරපුවාම අපිට එනවා සූත්‍රේ mg මම g එළියට ගන්නම් m ධන h ρ g සමානයි මෙතන 2h a ρ g කියලා. හරි. ඒක එක සූත්‍රයක්. ඊට පස්සේ මේ අවස්ථාව ගමු. මේ අවස්ථාව ගත්තොත් බලන්න පේනවා මේ අවස්ථාවේදී ඒත් බර උඩුකුරු තෙරපුමට සමානයිනේ. පහළට තියෙන බර කොච්චරක් තියෙනවද බර? භාජනයේ බර කොහොමද තියෙනවා? හරි. එතකොට දැන් ජල බර කොච්චරයිද? දැන් ජල උස තියෙනවා h ධන h නෝට් ප්‍රමාණය. h ධන h නෝට් a ρ g. ඕක සමානයි මොකටද? උඩුකුරු තෙරපුමට u ට. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත් අනිත් විදිහට ගත්තොත් u සමානයි මොකක්ද? v ρ g. v ρ g කියන්නේ විස්ථාපිත තරල පරිමාවයේ බර. මේ අවස්ථාවේ පුතේ මුළු වස්තුවම හරිද? මුළු භාජනයේම ජලය තුල ගිරලා තියෙන හින්දා එතකොට හරිද? ඒ කියන්නේ භාජනයේ පරිමාවට සමාන ප්‍රමාණයක් ජලය විස්ථාපනය කරනවා. ඒ කියන්නේ මේ උස 4h නේ. භාජනයේ මුළු උස. එතකොට 4h a ρ g වෙනවා. හරි. විස්ථාපිත තරල පරිමාවයේ බර. එතකොට අපිට මේ දෙකත් සමාන කරලා සූත්‍රයක් ගන්න පුළුවන්. මේ දෙක සමාන කරලා ලියන්න පුළුවන් අපිට mg ධන මේකෙත් අපිට පුළුවන් වුණා මෙහෙම ලියන්න. අර g එළියට ගන්න ලියමු. m ධන h a ρ ධන h නෝට් a ρ g සමානයි 4යි h a ρ g. හරි. පුතේ මේ සූත්‍ර දෙක විසඳලා හරි. මේ දෙක විසඳලා අපිට උත්තරෙට එන්න පුළුවන්.
මේ දෙක විසඳලා අපිට උත්තරෙට එන්න පුළුවන්. right පුතේ බලන්න මම පොඩ්ඩක් වෙනස් කරගත්තා මේ වරහන් ආපහු mg ha rho g කියලා හදාගත්තා. මෙතන ඒ විදිහට හැදුවා. right සූත්‍ර දෙක එක දෙක කියලා තියෙන්නේ. හරි. එතකොට මට පුළුවන් දෙක සූත්‍රයෙන් එක සූත්‍රය අඩු කරන්න. හරි අඩු කරනකොට හොඳට බලන්න. mg ට mg අයින් වෙනවා. ha rho g ට ha rho g අයින් වෙනවා. මේ h not a rho g විතරක් මේ පැත්ත ඉතුරු වෙනවා. මේ පැත්තේ අඩු වෙනකොට 4යි ha rho g ගෙන් 2යි ha rho g එනකොට 2යි ha rho g එනවා. එතකොට මෙතන a rho g ට a rho g කැපුණාම පුතේ h not එනවා 2යි h කියලා. හරි. h not එනවා 2යි h කියලා. හරි. එතකොට මෙන්න මේ ප්‍රමාණයක් 2යි h ප්‍රමාණයක් ජලය දාන්න ඕනේ. ඒ කියන්නේ ඔක්කොම 3යි h. හරි ඒක තේරුම් ගන්න. ගානේ අහන්නේ අපෙන් අර දාපු ජලයේ h මට්ටමේ ඉඳලා තව කොච්චරක් දාන්න ඕනද කියලා. ඒ කියන්නේ තව 2යි h ප්‍රමාණයක් දාන්න. එතකොට ඔක්කොම 3යි h තියෙන්න ඕනේ. ඉතින් ගානේ උත්තරය වෙන්නේ 2යි h. උත්තරේ 2 41ට උත්තරේ 2. sorry 40ට උත්තරේ 2. හරි. එතන අර පුතේ පොඩක් එකම ප්‍රශ්නෙට මම දාලා තියෙනවා දෙකක් ඈ බලන්න 40 41 කියලා. ප්‍රශ්න අංක දෙකක් වැදිලා තියෙනවා. එතකොට 40ට උත්තරේ 2. හරි. ඊළඟට අපි දැන් මේකේ තියෙන විදිහට කරන් යන් 42 නේ ඊළඟට තියෙන්නේ. හරි. බලන්න 42. හරි. එතකොට 41 කියලා එකක් නැහැ. 41ක් නැහැ පේපර් එකේ. හරි. එතකොට 42 බලන්න. බර නිව්ටන් 6ක් වන ඒකාකාර ඝන සිලින්ඩරයක්. එහි උසින් 3න් එකක් පෘෂ්ඨයක ඉහළට පවතින පරිදි ද්‍රවයක් තුල සිරස්ව පාවය. 3න් එකක් ද්‍රව පෘෂ්ඨයෙන් ඉහළ තියෙන්නේ. 3න් දෙකක් ඇතුලේ එතකොට. හරි. සම්පූර්ණයෙන් ගිල්ලීමට අවශ්‍ය සිරස් බලය. හරි බලමු. පොඩි ගාන මේ වගේම ගාන. මේ හදපු එක වගේම ගානක් එකක්. මේ බලන්න පුතේ. දැන් ඔය කියවනකොට සිංහල හරියට තේරුම් ගත්තේ නැත්නම් ඒත් ඔයගොල්ලෝ කරන්නේ නැහැ ඔය වැඩි. මේ බලන්න. මේ තියෙන ජලය. මේ ජලය තුල හරි. සිලින්ඩරේ මෙහෙම ගිල්ලලානේ තියෙන්නේ. හරි. එතකොට උසෙන් හරි. එයාගේ උසෙන් මේ බලන්න. 3න් දෙකක් ඇතුලේ. මේ උස අපි හිතමුකෝ 3යි h කියලා. එහෙනම් මේක h මේක 2යි h. අපි සිලින්ඩරේ උස ගන්නවා 3යි h කියලා. මම ගන්නවා 3යි h කියලා. විශේෂයෙන් සටහන් කරලා නැහැනේ උස. හරි ඒ නිසා හරි මම ගන්නවා 3යි h කියලා මුළු උස. එතකොට h ප්‍රමාණයක් එළියේ තියෙනවා 2යි h ප්‍රමාණයක් ඇතුලේ තියෙනවා. එතකොට 3න් එකක් එළියේ තියෙනවා කියලා කියන්න පුළුවන් අපිට. හරි. සම්පූර්ණයෙන් ගිල්ලන්න ඕනේ. හරි. සම්පූර්ණයෙන් ගිල්ලන්න කලින් මෙතන මේ අවස්ථාවට අදාළව අපි බලමු. හොඳට බලන්න. හරස්කර වර්ග ඵල A කියලා ගමු. right. මේ අවස්ථාවේදී මේකේ මුළු බර අපි ගමු මෙයාගේ ස්කන්ධ m කියලා mg. මුළු බර mg. සිලින්ඩරේ මුළු බර. හරි. ඒතර mg සමානයි u. උඩුකුරු තෙරපු. ඇයි? පුතේ මුළු බර උඩුකුරු තෙරපුමට සමාන වෙච්ච හින්දා තමයි මෙහෙම නිශ්චලව මෙයා තියෙන්නේ. මෙයාගේ සමතුලිතතාවය සලකපුවාම ඉහළට තියෙන බල පහළට තියෙන බල වලට සමාන වෙන්න බෑ. පහළට තියෙන mg විතරයි. ඉහළට තියෙන උඩුකුරු තෙරපුම විතරයි. එහෙනම් mg u ට සමානයි. ඒ වගේම u සමානයි තව එකකට. මම මෙතන අනිත් පැත්ත හරවලා ලියනවා u සමානයි mg කියලා. හරි. එහෙම අවුලක් නැහැ. දෙපැත්ත ලියුවා කියලා. මම මෙහෙම ලියගන්න u සමානයි mg. හරි. ඊට අමතරව මට තව එකක් ලියන්න පුළුවන්. මොකද්ද? මට පුළුවන් ලියන්න. හරි. මොකද්ද? u සමානයි mg කියන එකට අමතරව හරි. u සමානයි mg කියන එකට අමතරව u සමානයි v rho g. v rho g කියන්නේ විස්ථාපිත තරල පරිමාවයේ බර. කොච්චරක් ගිලිලාද? 2යි h ප්‍රමාණයක් ගිලිලා. හරස්කර වර්ගඵල A. එතකොට පරිමාව කොච්චරයිද? 2යි ha. 2යි ha. ඝනත්වයේ ජලයේ ඝනත්වයේ rho. එහෙනම් ඔන්න විස්ථාපිත තරල පරිමාවයේ බර එනවා 2යි h a rho g. 2යි h ප්‍රමාණයක් ගිලිලා තියෙනකොට විස්ථාපනය වෙන තරල පරිමාවයේ බර 2යි h a rho g. එහෙනම් මුදේ මෙතන පැහැදිලි නේද ඔයගොල්ලන්ට? සූත්‍රයත් හදා ගන්න පුළුවන් අපිට. mg සමානයි මේ m කියලා ගත්තේ මම මෙයාගේ ස්කන්ධය. හරි. මම කැපිටල් m කියලා ගත්ත එකනේ. කැපිටල් m කියනවා ලියමු. කැපිටල් m කියලා ගත්ත කලින්. හරි. එතකොට කැපිටල් mg සමානයි 2යි h a rho g නේ. හරි. right. පේන්නේ. ඒක බලන්න ලියන්නම්. කැපිටල් mg සමානයි 2යි h a rho g. හරි පුතේ. දැන් ඊට පස්සේ මෙහෙම තියෙන එකක් නෙවෙන්නේ. මොකක්ද? පුතේ මේක දැන් අපි සම්පූර්ණයෙන් ගිල්ලන්න බෑ. හරි බලමු. සිලින්ඩරේ සම්පූර්ණයෙන් ගිල්ලන්න ඕනේ මෙහෙම. ඇතුළේ. එතකොට 3යි h ප්‍රමාණයක්ම පහළ. දැන් මේ අවස්ථාවේ අමතර බලයක් F කියලා එකක් උඩින් දීලා. ඔය F අමතර දුන්න F බලය තමයි අහන්නේ ගන්න. අමතර දුන්න බලය කොච්චරද කියලා තමයි අහන්නේ. හරි. පුතේ මේ බලන්න. මේ අවස්ථාවේදී හරි 3යි h ප්‍රමාණයක් ගිලිලා. හරි. හොඳට බලන්න.
මේ අවස්ථාවේදී පහළට තියෙන බර මොනවද? F සහ mg. F සහ mg. ඉහළට තියෙන උඩුකුරු තෙරපුම. එහෙනම් ඉහළට තියෙන උඩුකුරු තෙරපුමට පහළට තියෙන F ධන mg සමානයි. ඒකනේ පුතේ මේක මෙහෙම නිශ්චලව තියෙන්නේ ද? හැමතිස්සෙම වස්තුව මත බල සලකද්දී වස්තුව නිශ්චලයි නම් ඉහළට තියෙන බල පහළට තියෙන බල වලට සමාන වෙන්න ඕනේ. හරි. එතකොට මේ වගේම u සමානයි ආකිමිඩිස් නියමයට අනුව ගන්න සූත්‍රයේ v rho g. ඒ කියන්නේ විස්ථාපිත තරල පරිමාවයේ බරටත් උඩුකුරු තෙරපුම සමානයි. 3h ප්‍රමාණයක පරිමාව මේ උසක්. හරස්කර වර්ගඵලය a නම් පරිමාව කොච්චරයිද? 3h a. ඝනත්වයේ ρ ජලයේ ඝනත්වයේ g. එහෙනම් මෙන්න විස්ථාපිත තරල පරිමාව 3h a ρ g. හරි. මේකට අනුව අපිට සූත්‍රය හදා ගන්න පුළුවන් මොකද්ද? මේ F ධන mg සමානයි මොකද්ද? 3h a ρ g. හරි. පුතේ දැන් අපි සූත්‍ර දෙක හදලා ඉවරයි. හරි. සූත්‍ර දෙක හදලා ඉවරයි. අපිට කරන්න තියෙන්නේ මෙච්චරයි. මේ එක මේ දෙක මට තියෙන්නේ දෙකෙන් එක අඩු කරන්න විතරයි. දෙකෙන් එක අඩු කරන්න. ඔයාලට පේනවා මේ පැත්තේ මේ පැත්ත අඩු කරද්දී mg ට mg කැපිලා යනවා. f විතරයි ඉතුරු වෙන්නේ. මේ පැත්තේ එනවා h a ρ g කිය. h a ρ g කියලා. හරි. එහෙනම් උත්තරය යහන්නේ හරි. බලමු. බර 6 නිව්ටන් කියලා දීලා තියෙනවනේ. මේ mg 6 නිව්ටන් කියලා දීලා තියෙනවා අපිට. මේක 6 නිව්ටන් කියලා දීලා තියෙනවා ගන්න. එහෙනම් අපි මම එතෙන්ට 6 දානවා. හරි. mg කියන්නේ 6යි නම් පුතේ පේනවනේ mg 6 නිව්ටන් නම් 2යි h a ρ g නේ 6 නිව්ටන් වෙන්නේ. එහෙනම් h a ρ g කොච්චරයි? 3යි නිව්ටන්. උත්තරය 3යි නිව්ටන්. හරි. උත්තරය 3යි නිව්ටන්. උත්තරය ඇවිල්ලා දෙවෙනි එක. 42 වෙනි ප්‍රශ්නෙට උත්තරේ දෙවෙනි එක. හරි. 42 වෙනි ප්‍රශ්නෙට උත්තරේ දෙවෙනි එක. හරි. ඊට පස්සේ අපි එනවා තවත් ගානකට. 43 වෙනි ගානට එනවා. බලන්න 43 වෙනි ගාන. තරාදි කේස් එකක්. හරි බලමු. right. හරි මේ තරාදියක්. හරි මේ මත තියලා තියෙන වතුර ටැංකියක්. මේ විදිහට තියලා ජලය දාලා හරි කුට්ටියක් මේ විදිහට ගිල්ලලා තන්තුවකින් එල්ලලා තියෙනවා. හරි. දැන් මේකේ වෙන්නේ මේ උඩින් එල්ලලා තියෙන මේ කුට්ටිය මේ තරාදිය පල්ලෙහාට ගන්නකොට මේ වාජනෙත් පල්ලෙහාට එනවනේ. එක්තරා අවස්ථාවක මේ කුට්ටිය ජලයෙන් ඉවතට යනවා. හරි. එහෙමයි වෙන්නේ. හරි. එතකොට දැන් ඔන්න බලන්න මේකේ අලුත් කතාවක් ඉගෙන ගන්නවා ඔයගොල්ලෝ. මේ බලන්න. දැන් මෙතනදී පුතේ ජලය මගින් වස්තුව මත ඇති කරන්නේ උඩුකුරු තෙරපුම ඉහළටනේ. හරි. ජලය මගින් වස්තුව මත ඉහළට ඇති කරන්නේ උඩුකුරු තෙරපුම. පුතේ ඔය උඩුකුරු තෙරපුමේ ප්‍රතික්‍රියාව කොහෙද තියෙන්නේ? අපි දන්නවා ක්‍රියාවක් තියෙනවා නම් ප්‍රතික්‍රියාවකුත් මොකක් වෙන්න ඕනේද? අනිවාර්යෙන් තිබිය යුතුයි. උඩුකුරු තෙරපුමේ ප්‍රතික්‍රියාව පුතේ වස්තුව මගින් ජලය මත පහළට ඇති කරනවා. හරි. වස්තුව මගින් ජලය මත පහළට මෙහෙම ඇති කරනවා. ඔන්න ඕක තමයි මේ තරාදියට බලපාන. හරි. තරාදියට බලපාන. මේ උඩ u එක නෙමෙයි පහළ u එක. එතකොට හරි. වාජනය මගින් නොත් පහළට ඇති කරනවා වාජනයේ බර. ඇත්තටම බර කිව්වට ඒ අභිලම්භ ප්‍රතික්‍රියාව විදිහට තමයි ඇති වෙන්නේ. හරි. ඕක ගැන මම සවිස්තරාත්මකව කතා කරනවා නම් මෙන්න මෙහෙමයි. මේ බලන්න. දැන් හරිද? මේ තරාදියේ තැටියට තරාදි පාඨාංකයට බලපාන්නේ. මම දැන් තරාදි අඳින්නේ වෙනම. හරිද? මේ තැටියට ලැබෙන අභිලම්භ ප්‍රතික්‍රියාව තමයි පුතේ මෙන්න මෙයාගේ පාඨාංකයේ විදිහට සටහන් වෙන්නේ. මේ තැටියට පහළට ලැබෙන අභිලම්භ ප්‍රතික්‍රියාව. හරි. තැටියට පහළට තැටිය මත පහළට ඇති වෙන අභිලම්භ ප්‍රතික්‍රියාව තමයි හැමතිස්සෙම තරාදි පාඨාංකය වෙන්නේ. හරි. එතකොට රයිට් මෙතනදී මේ අභිලම්භ ප්‍රතික්‍රියාව ගන්නෙ කොහොමද? ඔන්න බලන්න. හරි. මේක ටිකක් සංකීර්ණ කතාවක්. හොඳට අහගෙන ඉන්න. හරි. මේ විදිහට ජල භාජනයේ තියෙනවනේ. හරි. ජල භාජනයේ තියෙන්නේ කොහෙද? අර තැටිය මත මෙන්න මෙහෙම. හරි. එතකොට දැන් පුතේ මෙතන තව කුට්ටියකුත් තියෙනවනේ. හරි. ඔන්න බලන්න. හරි. ඇත්තටම ජලයේ බර mg පල්ලෙහාට තියෙනවා. මම මෙතනින් ලකුණු කරන්නම්කෝ ඒක මැදින් ලකුණු කරන්න බැරි හින්දා. ජලයේ බර mg පල්ලෙහාට තියෙනවා. හරි. ඊට අමතරව හරි. මෙන්න මේ වස්තුව මත ජලයෙන් ඇති කරන උඩුකුරු තෙරපුම ඉහළට තියෙනවා.
u හරි ඊට අමතරව වස්තුව මතින් ජලය මත ඇති කරන යටිකුරු තරපුම පහළට තියෙනවා හරි මේ u සහ u කියන්නේ දෙන්නම එකක් හරි ජලය මගින් වස්තුව මතනේ උඩුකුරු තරපුම ඇති වෙන්නේ ඉහළට හරි එතකොට වස්තුව මගින් ජලය මත පහළට තරපනවා හරි යටිකුරු තරපුමක් ඇති කරනවා ජලය මත හරි මෙන්න මේක හරි එතකොට රයිට් හොඳට මතක තියාගන්න දැන් මේ වස්තුව තියෙනවනේ මේ වස්තුවටත් තියෙනවනේ බරක් මම ඒක ගන්නම්කො සිම්පල් mg කියලා හරි ඒ සිම්පල් mg ඔහම තියෙනවා හරි පුතේ හොඳට බලන්න හරි හොඳට බලන්න දැන් මෙන්න මේ තරාදිය මත ඉහළට r එකක් ඇති වෙනවා අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඒක ප්‍රතික්‍රියාව පහළට තියෙනවා හරි මෙන්න මේ r තමයි මේ r මේ ක්‍රියාව මේ ප්‍රතික්‍රියාව එතකොට අර තැටිය මත පහළට ඇති වෙන r එක මෙන්න මෙයා කවුද මෙන්න මෙයා හරි එයා සමානයි මෙයාට දැන් මෙයා ගන්න ඕනේ මෙන්න මේ r එක ගන්න ඕනේ මේ r එක කියන්නේ මොකද්ද අර භාජනය හරි අර භාජනය පහළට අර තැටිය කොච්චරක් තෙරපනවද කියන එක තමයි ඔය r කියලා කියන්නේ. ඒතර භාජනය තනියම තිබ්බනම් මොකද වෙන්නේ? භාජනය තනියම තිබ්බනම් මොකද වෙන්නේ? r වෙන්නේ mg විතරයි. හැබැයි දැන් මෙයා ඉන්න නිසා මේ අවස්ථාවේදී r වෙන්නේ mg ධන u. mg ධන u. හරි. මොකද මේ ජලය මත බල ලකුණු කරොත් හරි දැන් ඇත්තටම මේක ඔයාලට තේරුම් කරලා දෙන්න මම තව උත්සාහ කරන්නම් මේ බලන්නකො දැන් මේ ජල භාජනය තුල තියෙන ජලය මම මෙයන් දෙන්නේ පුතේ හරි භාජනය තුල තියෙන ජලය ටික හරි මේ මොකද්ද හිස්තැන මේ කුට්ටිය අයින් කරාම හරි එතකොට මේ තියෙන ජලය මේ ජලය මත බල ලකුණු කරලා මම පෙන්නන්නම් දැන් හරි ජලය මත පෘථිවි ගුරුත්වය මගින් ඇති කරනවා mg ඒක තමයි මේ තියෙන්නේ තරාදියේ තැටිය මගින් ඉහළට ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියාව r ඊට අමතරව මෙන්න මේ කුට්ටිය ඇවිල්ලා මොකක් කරනවද ජලය මත ඉඳගෙන ජලය ඇතුලේ ඉඳගෙන යටිකුරු තෙරුපමක් ඇති කරනවා ජලයට ඒ කියන්නේ පහළට u එකක් ඇති කරනවා ජලයට u එකක් ඔන්න ඔච්චරයි තියෙන්නේ මේ ජලය මත තියෙන්නේ මෙච්චරයි තේරුම් ගන්න හරි එතකොට දැන් මම ඒ දන්නද එහෙම ගත්තේ ඕගොල්ලෝ නැත්තම් කල්පනා කරනවා මෙන්න මේ කුට්ටිය තියෙන්නේ ඇතුලේ අන්න එයාගේ මෙන්න මේ මම පෙන්නන mg එක මම මෙතන පෙන්නුවා ඉස්සරලා mg එක මේ බලන්න මෙන්න මේ mg එක රයිට් මෙන්න මෙයා ගැන ඔයගොල්ලෝ හිතනවා සිම්පල් mg එක ගැන හරි මෙයා ජලය මත ක්‍රියා කරන්නේ නැද්ද කියලා හිතනවා ඔයාලා මේ කුට්ටියේ බර නෑ පුතේ කුට්ටියේ බර ජලය මත ක්‍රියා කරන්නේ නැහැ හරි කුට්ටියේ බර ජලය මත ක්‍රියා කරනවද මේවා තමයි physics හරියට තේරුම් ගන්න ඕනේ physics පුතේ කුට්ටියේ බර ජලය මත ක්‍රියා කරන්නේ නැහැ. කුට්ටියේ බර ක්‍රියා කරන්නේ කුට්ටිය මත. තේරෙනවද? කුට්ටියේ බර කියලා කියන්නේ මොකද්ද? පෘථිවි ගුරුත්වාකර්ෂණය මගින් කුට්ටිය මත ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය. හරිද? ඒ නිසා හරිද? මේ ජලය මත භාජනය ඇතුලේ තියෙන ජලය මත හරි කුට්ටිය මගින් බරක් ඇති කරන්නේ නැහැ. කුට්ටිය ඇති කරන්නේ මොකද්ද? යටිකුරු තෙරපුම විතරයි. හරි? දැන් මේ මොකද්ද මේ mg කියන්නේ? මේ mg කියන්නේ පුතේ මේ ජල ස්කන්ධයේ බර. මේ ජල ස්කන්ධයේ බර ඉතින් මෙයා මතනේ ක්‍රියා කරන්න ඕනේ පාලට. ඒ පෘථිවි ගුරුත්වාකර්ෂණ බලය. මෙයා මේ ජල ස්කන්ධය මත ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මෙයා මත බල ගත්තොත් පහළට තියෙනවා r ධන mg. sorry r ධන mg නෙමෙයි පහළට තියෙනවා mg ධන u. හරි ඉහළට තියෙනවා r. එහෙනම් ඉහළට තියෙන r ට mg ධන u සමානයි. ඔන්න මේ අවස්ථාව mg ධන u r සමානයි mg ධන u හරි දැන් අපි යමු ගානට හරි මම ලොකු විස්තරයක් ඔය කරේ රයිට් පුතේ දැන් ගානට යමු දැන් අන්තිම අර තිබ්බ විදිහටම අන්දිමු මේ බලන්න මේ තියෙන භාජනය මේ විදිහට කුට්ටිය තියෙනවා එල්ලලා හරි තරාදිය ඔහොම තියෙනවා මේ තරාදිය බලමු පාඨාංකය කොහොමද ගන්න කියලා හරි දැන් මම කියන්නේ තරාදි පාඨාංකය වෙන්නේ මොකද්ද මෙන්න මේ
උඩට තියෙන R එක. නැත්නම් පහළට තියෙන R එක. ඇත්තටම මෙයාට බලපන්නේ මේ පහළ R එක. මේ දෙන සමානනේ ක්‍රියාපතික්‍රියානේ. හරි එතකොට දැන් අපි දන්නවා R සමානයි මොකද්ද? mg ධන u පුතේ. හරි. මෙන්න ප්‍රස්ථාරය අඳින්න යන්නේ අපි. ප්‍රස්ථාරය අඳින්නයි යන්නේ. හරි. රයිට්. හොඳට බලා ගන්න. දැන් මේ ප්‍රස්ථාරයේ තියෙන්නේ තරාදි පාඨාංකයේ කාලයත් එක්ක විචලනය වෙන විදිහනේ. මේ w කියලා තියෙන්නේ තරාදි පාඨාංකය. හරි. දැන් තරාදි පාඨාංකය r නේ. r තමයි w වෙන්නේ. හරි. එතකොට තේරුණාද? මෙතන කාලයත් එක්ක මෙන්න මෙහෙම යනවා. ඇයි යන්නේ? දැන් මොකද්ද කරන්නේ? මේ තරාදිය දැන් ටික ටික පල්ලෙහාට ගන්නවා. එතකොට මේ වාජිනෙත් පහළට එනවා. මේ කුට්ටියෙන් දැන් තව පොඩ්ඩක් වෙලා යද්දි මෙන්න මේ මට්ටමින් එළියට එනවා. හරි. රයිට්. පුතේ මේ කුට්ටිය කොයිම හරි වෙලාවක හරි මෙතෙන්ට එනවනේ මෙන්න මෙහෙම. මෙතෙන්ට එනවනේ. ඔන්න ඔහම. ඔය වෙලාවේ එනකම්. ඔය වෙලාවේ එනකම් කුට්ටිය සම්පූර්ණයෙන්ම තියෙන්නේ කොහෙද? ජලය ඇතුලේනේ. එහෙනම් u වෙනස් වෙනවද? නෑ. u සමානයි v ρ g. v කියන්නේ මොකද්ද? විස්ථාපිත තරල පරිමාව. මේ r සමානයි mg ධන u. තරාදි පාඨාංකය වෙන්නේ මොකද්ද? r. r සමානයි mg ධන u. mg කියන්නේ මොකද්ද? mg කියන්නේ මෙන්න මේ භාජනයේ තියෙන ජලය බර. ඒක කොහොමද වෙනස් වෙන්නේ නැහනේ. mg කියන එක කොහොමත් වෙනස් වෙන්නේ නැත. mg කියන එක කොහොමත් වෙනස් වෙන්නේ නැත. හරි. හැබැයි u වෙනස් වෙන්න පුළුවන්. හැබැයි u වෙනස් වෙන්නේ පුතේ. හරි. එළියට ගියොත්. මොකද ගිලිලා තියෙන තාක්කල් ඇතුලේ සම්පූර්ණයෙන්ම තියෙන තාක්කල් v ρ g නියතයක්නේ. v කියන්නේ මොකද්ද? විස්ථාපිත තරල පරිමාව. විස්ථාපිත තරල පරිමාව සමාන වෙන්නේ මොකටද? විස්ථාපිත තරල පරිමාව සමාන වෙන්නේ අර කොච්චරක් ගිලිලා තියෙනවද කියන එක මත. අපි තුමු මේ භාජනයේ මේ ස්කන්ධයේ පරිමාව v නම් සම්පූර්ණයෙන් v පරිමාව සහිත එක ගිලිලා නම් තියෙන්නේ. හරි. අනිවාර්යෙන් විස්ථාපිත තරල පරිමාවත් vම තමයි. එහෙනම් මේ u පුතේ වෙනස් වෙන්නේ නැහැ කොතෙන්ද එනකන්ද? u සමානයි v ρ g නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ භාජනයේ මෙතෙන්ට එනකම්. හරි. එතකන් මේක නියතයි. හරි. නියතයි. හරි. ඊට පස්සේ ඔයාලා හිතන්න හරි. දැන් ටික ටික තව පල්ලෙහාට ගන්නවනේ මෙයා. හරිද? දැන් මේක මෙහෙම තියෙන්නේ. හරිද? දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මොකද වෙන්නේ? කලින් තිබ්බ u සමානයි v ρ g නම් දැන් විස්ථාපිත තරල පරිමාව කොච්චරයිද? අපි තුමු මේක v බෙදීම දෙකක් කියලා. එහෙනම් පුතේ වලට පේනවා u සමානයි v බෙදීම 2යි u1 අලුත් එක u1 සමානයි v බෙදීම 2යි ρ g. කලින් තිබ්බ උඩුකුරු තෙරපුමෙන් භාගය. දැන් ටික ටික එළියට එයි. හරිද? අවසානෙට මොකක් වෙනවද? අවසානට මොකක් වෙනවද? ඒ කියන්නේ එළියටම එනකොට මොකක් වෙනවද? එළියටම ආපුවම උඩුකුරු තෙරපුමක් නැති වෙනවා. u බිඳුව වෙනවා. එහෙනම් මෙන්න මේ වගේ තැනක ඉඳලා හරිද? අපි හිතුව මෙන්න මේ අවස්ථාවේදී එළියට ආවා කියලා. දැන් එළියට එන්නත් කාලයක් ගත වෙනවනේ මේ බලන්න. දැන් මෙහෙම තියෙන අවස්ථාවට එනකොට මෙහෙම තියෙන අවස්ථාවට එනකන් හරි මෙන්න මෙතෙන්ට එනකන් අපි T1 ගේ තමයි මෙහෙම වෙන්නේ. හරි. එතකන් නියතයි. mg මෙතන මේ මෙතන අගේ කීයද? r ධන mg. r ධන mg මෙතන අගේ. හරි r ධන mg නෙමෙයි sorry. u ධන mg. හරි u ධන mg. එහෙම නැත්නම් r. මේක නියතයි මේ. ප්‍රස්ථාරය නියතයි. T1 වෙනකොට මෙතෙන්ට ඇවිල්ලා. හරි ඊට පස්සේ T2 වෙනකොට ප්‍රස්ථාරයේ T2 වෙනකොට තවම ප්‍රස්ථාරය දිගට ගන්නම්. කාලය T2 වෙනකොට දැන් T1 වෙනකොට මෙහෙම තිබිලා T2 වෙනකොට හරි මේක මෙහෙම වෙනවා. ඔහොම වෙනවා. T2 වෙනකොට. හරි එතකොට ඒ සඳහා කාලයක් ගත වෙනවනේ. ඒ කාලය තුල මේ u අඩු වෙනවා. මෙන්න මෙහෙම අඩු වෙනවා. u අඩු වෙනවා. හරි u අඩු වෙනවනේ. අයි ඔයාලට තේරෙනවා සම්පූර්ණයෙන් ගිරලා තියෙන අවස්ථාවේ ඉඳලා මෙතෙන්ට එනකොට දැන් බිඳුවයි u. හරි. දැන් මෙතනින් පස්සේ නියතයි. ඇයි පුතේ? මෙතනින් පස්සේ r වෙන්නේ mg විතරයි. මෙයා බලපාන්නේ නැහනේ. මෙයාගේ බර විතරයි බලපාන්නේ. බස් ජල බර විතරයි. mg විතරයි. එහෙනම් මෙන්න මේකෙන් ඔයාලට ඕන නම් මෙතන mg ගන්නත් පුළුවන්. හරි තේරුම් ගන්න. ප්‍රස්ථාරය එතකොට හැඩේ මෙන්න මේක. එතකොට උත්තරේ කීයද? 43ට උත්තරේ කීයද? උත්තරේ පුතේ 5 වෙනි එක. හරි. උත්තරේ 5 වෙනි එක. හරි. උත්තරේ 5 වෙනි එක. T වන විට ජලයෙන් ඉවතනවා කියනවනේ. ගානේ තියෙන්නේ මෙතන T කියලා දාන්න. හරි. ඒ කියන්නේ ජලයෙන් ඉවතට එන්නේ T කාලයකදී කියලා. එතකොට T එන්නේ මෙතනනේ. T එන්නේ මෙතන.
ජලයෙන් ඉවතර ආවට පස්සේ තමයි ජලයෙන් ඉවතර ආපුවම මේ ටික. ඒ කියන්නේ ජලයෙන් ඉවතර ආපුවම R සමානයි mg. නියතයි ආපුව. මෙතන ඉඳලා මෙතෙන්ට යනවා මොකද වෙන්නේ මේ? අර කුට්ටිය යට ඉඳලා එළියට එනවා. එතකොට උඩුකුරු දරපම අඩු වෙනවා. ඒ උඩුකුරු දරපම අඩු වීම නිසා තමයි R අගේ අඩු වෙන්නේ. R තමයි හැමතිස්සෙම මේක W වෙන්නේ. හරි. R කියන්නේ W. R කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව. ඒක තමයි හැමතිස්සෙම W විදියට සටහන් වෙන්නේ. අර දුනුතරාදියක කොක්කේ ආතතියනේ හැමතිස්සෙම දුනුතරාදි පාඨාංකය වෙන්නේ. අන්න ඒ වගේ. කොක්කේ ආතතිය දුනුතරාදි පාඨාංකයට ඒ වගේ මේ වගේ තරාදියක මේ තැටිය මත බලපාන අභිලම්බ ප්‍රතික්‍රියාව තමයි හැමතිස්සෙම W වෙන්නේ. ඒ කියන්නේ පාඨාංකය වෙන්නේ. හරි. R මුලින්ම තිබ්බේ mg දන u වෙලා කොතෙන්ට එනකන්? මේක පෘෂ්ඨයේ ගාවට එනකම්. හරි. මේ මෙහෙම තිබ්බ mg දන u වෙලා. ඊට පස්සේ පෘෂ්ඨයෙන් එළියට ටික ටික යනකොට දැන් u අඩු වෙනවා. මෙන්න මේ mg නියතයි හැබැයි u අඩු වෙනවා. ඒ නිසා මොකක් වෙනවද? r අඩු වෙනවා. r අඩු වෙන හින්දා w තිතින් අඩු වෙනවා. r w නේ. ඊට පස්සේ මෙතනින් පස්සේ සම්පූර්ණයෙන් එළියට එනවනේ. මේ t කාලයකදී සම්පූර්ණයෙන් එළියට එනවා. එළියට ආවට පස්සේ ඉතින් u නෑ. r සමානයි mg විතරයි. එහෙනම් w සමානයි mg. ඔච්චරයි කතන්දරේ. හරි. එතකොට මේ ගානේ මුළු ගාන පුරාවටම හරිද භාජනයේ බර නොසලකා හැරිය. භාජනයේ බර නොසලකා හැරලා තමයි මේක කරේ. භාජනයේ ස්කන්ධයක් නැහැ කියලා හිතලා තමයි ගානේ මම ඔයාලට පැහැදිලි කරේ. හරි. පැහැදිලිද? ඒ කියන්නේ එහෙම නැත්තම් ඔයාලා හිතන්න මම mg කියලා ගත්තේ භාජනයේ බරත් එක්කම කියලා ඒක ඕනේ නැහැ. හරිද? එහෙම හිතන්න ඕනේ නැහැ. හරිද? එහෙම හිතුවත් අවුලක් නැහැ. මේ භාජනයේ සැහැල්ලු භාජනයක් කියලා හිතන්නකො. මොකද මම ජලයට විතරනේ ගත්තේ මෙතන. තේරුණාද? ජලයට විතරයි මම ජලයේ බල ටික ලකුණු කරලා තමයි මේක පෙන්නුවේ ඔයගොල්ලන්ට කරලා. තේරුම් ගන්න මේක. හරි. භාජනයට ස්කන්ධයක් නැහැ කියලා උපකල්පනය කරනවා. ඕනනම් භාජනයට ස්කන්ධයක් දාලා හදන්න ඒත් ඉතින් මේකම තමයි වෙනසක් වෙන්නේ. 44 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්නේ. ඉතින් මේ විදිහට වතුර ඇතුලේ අයිස් කුට්ටියක් මේ විදිහට තන්තුවකින් ගැට ගහලා තියෙනවා. එතකොට අපෙන් අහනවා මේ බීකරේ ජල මට්ටමට මොකක්ද වෙන්නේ කියලා. හරි. කාලයත් එක්ක අයිස් දිය වෙනවනේ. දැන් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් අපි අයිස් කිලෝග්‍රෑම් එකක් ගමු. අයිස් කිලෝග්‍රෑම් එකකුයි ජලය කිලෝග්‍රෑම් එකකුයි ගත්තොත් ඒ ජලය කිලෝග්‍රෑම් එකේ පරිමාවට වඩා අයිස් කිලෝග්‍රෑම් එකේ පරිමාව වැඩි. හේතුව අයිස් ප්‍රසාරණය වෙන නිසා. හරි. පරිමාව වැඩි. ඒ නිසා ඝනත්වය අඩු වෙනවා අයිස් වල. හරි. ඉතින් කොහොම හරි සාමාන්‍ය තියරි එක තමයි අපි දන්නවා මේ විදිහට භාජනයකට නිකන් අපි හිතමුකෝ අයිස් කුට්ටියක් දැම්මා කියලා මෙහෙම අයිස් කුට්ටියක් දාලා තිබ්බා කියලා. මේ අයිස් කුට්ටිය මෙහෙම තිබිලා කාලයත් එක්ක දිය වෙලා යනවා කියලා හිතන්නකෝ. එහෙම කාලයත් එක්ක දිය වෙලා ගියාට මේ වතුර මට්ටම වෙනස් වීමක් වෙන්නේ නැහැ. හරි. මේ වතුර මට්ටම වෙනස් වීමක් වෙන්නේ නැහැ. එච්ම තමයි. හරි. මේ අයිස් කුට්ටිය මේක දිය වෙලා ගියා කියලා මේ වතුර මට්ටමේ කිසි වෙනස් වීමක් වෙන්නේ නැහැ. එච් විදිහටම තියෙනවා. හරි. හැබැයි මේ විදිහට තන්තුවකින් ගැට ගහලා තියෙද්දි මෙයා මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුම නිසා මේ දැන් ජලය විස්ථාපන වෙලානේ තියෙන්නේ. හරි. විස්ථාපිත මේ මුළු පරිමාවට සමානව මේ අයිස් වල පරිමාවට සමානව ජලය විස්ථාපන වෙලා තියෙන්නේ ඉහළට. හරි. මේ අවස්ථාවේදී මේ දැන් මේ විදිහට නෝමල් අවස්ථාවේ තන්තුවකින් ගැට ගහලා නැති අවස්ථාවෙත් විස්ථාපන වෙලා තියෙන්නේ. හැබැයි මේක නිදහසේ තියෙන්නේ. හරි. හැබැයි මේක තන්තුවකින් ගැට ගහලා තියෙන්නේ. ඒකට තන්තුවකින් ගැට ගහලා තියෙන නිසා හරි මේ අයිස් ටික ඔක්කොම දිය වුණාට පස්සේ ඒ ජල පරිමාව මේ තියෙන අයිස් පරිමාවට වඩා අඩු වෙනවා. ඒ නිසා මේ තියෙන ජල මට්ටම කාලයත් එක්ක අඩු වෙනවා. හරිද? එතකොට උත්තරේ 3 වෙනි එක. හරි. උත්තරේ 3 වෙනි එක. ඉතින් මේක මෙතනදී මතක තියාගන්න ඕනේ දේ. හරි. මේ විදිහට තන්තුවකින් ගැට ගහන්න නැතුව මෙහෙම නිදහසේ අයිස් කුට්ටියක් ජලයේ පාවි තිබ්බොත් මේ ජලයේ උස වෙනස් වෙන්නේ නැහැ. හරි. ජලයේ උස වෙනස් වෙන්නේ නැහැ. හරි. ඒක දැන් ඔන්න ඕක දැන් මෙතනම මේ දෙක අතර පොඩි සම්බන්ධතාවයක් වෙන්නනම් ඔයාලා හිතන්න දැන් මම කියනවා මේ අයිස් කුට්ටිය මේ ජලයේ තියෙද්දි හරිද මේකේ මේ අයිස් කුට්ටිය දිය වෙලා ගියා කියලා මේකේ උස වෙනස් වෙන්නේ නැහැ කියනෝනේ. හරි. එතකොට පොතේ හරි. දැන් මෙහෙමනේ මම මේන් අඳිනවා ඒකම ආපහු මේ අඳින්නේ. හරි. එතකොට දැන් මම කරන්නේ අර අයිස් කුට්ටිය මෙහෙම ජලය යට ඒ අයිස් කුට්ටියම මෙහෙම ජලය යට තන්තුවකින් ගැට ගන්නවා. දැන් ගැට ගහපුවාම හරි ගැට ගහපුවාම ජල මට්ටම මේ මං කඩිරෙන් පෙන්වන මට්ටම නෙමෙයිනේ. ඊටත් වඩා ඉහළින් තියෙන්නේ. හරි. ඊටත් වඩා ඉහළ මෙන්න මේ වගේ මට්ටමක තමයි දැන් ජලය තියෙන්නේ. තේරුණාද කියන එක? මේ
මෙච්චරයිනේ දැන් විස්ථාපනය වෙලා තියෙන්නේ. හරි. ජලය උඩට විස්ථාපනය වෙන්නේ. හරි. මෙන්න මේ අයිස් කුට්ටිය ගිලිලා තියෙන ප්‍රමාණයට. හැබැයි දැන් මේ අවස්ථාවේදී මුළු අයිස් කුට්ටියේ තරමටම ජලය විස්ථාපනය වෙලා. ඒ නිසා මේ අවස්ථාවට වඩා මේ අවස්ථාවේදී හරි ජලය විස්ථාපනය වැඩි. ඒ කියන්නේ මේ කඩයිරට වඩා උඩින් තමයි ජලය තියෙන්නේ. ජලය පිහිටුම තියෙන්නේ. හරිද? මේ අවස්ථාවට සමානයිනේ මේක. හරි. දැන් මේක දිය වුණාට පස්සේ මේ මට්ටමමනේ තියෙන්නේ. මම කිව්වේ මේ මට්ටම තියෙනවා කියලා. එච් වෙනස් වෙන්නේ නැහැ කියලා. හරි. එතකොට දැන් මේ වගේ අවස්ථාවක් මෙහෙම තන්තුවෙන් ගැට ගහලා තිබ්බත් මේ මුළු අයිස් කුට්ටිය දිය වුණාට පස්සේ හරි අන්තිමේට අවසාන ප්‍රතිඵලය වෙන්න ඕනේ. හරි. දැන් මෙයා දිය වුණාම ප්‍රතිඵලය වෙන්නේ අන්තිමේට මෙන්න මේ විදිහට තිබ්බ ගානටම තියෙනවා. හරි. එතකොට මෙයා දිය වුණාමත් අන්තිම ප්‍රතිඵලය වෙන්න ඕනේ. මෙහෙම නෙමෙයි. මොකක්ද? මෙන්න මේ කළු පාටේ තියෙන මට්ටමට අඩු වෙනවා. මොකද මේ දෙක දැන් සමාන වෙන්න ඕනේ. මොකද එකම ප්‍රමාණයේ අයිස් කුට්ටි දෙකක් නේ තිබ්බේ. හරි. එතකොට ඔයාලට පේනවා මේකේ වෝටර් ලෙවල් එක මොකද උනේ? අඩු වුණා කියලා. ඉතින් අන්න ඒක තමයි වෙන්නේ. මෙම තන්තුවකින් ගැට ගහලා තිබ්බාම වෝටර් ලෙවල් එක පහළ බහිනවා. කාලයත් එක්ක පහළ බහිනවා. උත්තරේ 3. ඉතින් බලන්න 45 වෙනි ප්‍රශ්නේ කියනවා රුධිරය ගෙන යන හරස්කඩ වර්ගඵලය 1 වර්ග සෙන්ටිමීටර් වෙච්චි දමනියක් හරි කුඩා දමනි 18කට ඔහොම බෙදෙනවලු. හරි. මම 18 මන් දින්න යන්නේ නැහැ දැන්. හරි. එතකොට අපෙන් අහනවා ඒකක කාලයකදී කියන්නේ මේ දැන් ඔක්කොම සමාන දමනි වලට බෙදෙන්නේ. ඒ කියන්නේ හැම පොඩි දමනියකම හරස්කඩ වර්ගඵලය 0.4යි වර්ග සෙන්ටිමීටර්. හරි. එතකොට දැන් මේ කියනවා ඒකක කාලයකදී සමාන රුධිර පරමා රැගෙන යනවා කියලා. හරි. එතකොට ඔයාලා ඔලුවට ගන්න ඕනේ අර සන්තතික තත්ත්වයේ සමීකරණය. හරි. මොකද්ද සමීකරණය? සාමාන්‍යයෙන් අපි දන්නවා මේ විදිහට ඇවිල්ලා මෙහෙම දෙකකට බෙදලා ගියා කියලා හිතන්න. මෙහෙම දෙකකට බෙදලා ගියා නම් මෙතනදී හරස්කඩ වර්ගඵලයේ A1 නම් මෙතන A2 මෙතන A3 නම් හරි මෙතනින් එන්නේ ජල පරිමාව වේගය v1 නම් මෙතන එන්නේ v2 නම් මෙතන එන්නේ v3 නම් අපි සන්තතික තත්ත්වයේ සමීකරණය ලියනවා a1 v1 සමානයි a2 v2 ධන a3 v3 කිය. හරි ඔන්න ඔහොමයි ලියන්නේ. හරි. එතකොට මම නිකන් මේ මතක් කරලා දෙන්න ඕගොල්ලන්ට චූටි දේවල් තියරි වල තිබ්බේවා. හරි. එතකොට එහෙම නැත්තම් පුළුවන් දැන් මේ වගේ එකක්ම තිබිලා මේ පරිමා ශීඝ්‍රතාවය සමාන වෙලා මෙහෙම චූටි වෙනවා හීනි වෙනවා. එතකොට මෙතන හරස්කඩ වර්ගඵලයේ A1 නම් ජලය ගලාගෙන යන වේගය v1 නම් මෙතන හරස්කඩ වර්ගඵලයේ A2 නම් ජලය ගලාගෙන යන වේගය v2 නම් අපිට ලියන්න පුළුවන් A1 v1 සමානයි A2 v2 කියලා. හරි. A2 v2 කියලා සන්තතික තත්ත්වයේ සමීකරණය. හරි. A2 v2 කියලා ලියුවේ හැකියි. රයිට්. එතකොට පුතේ දැන් මේ අවස්ථාවේදී මේ සූත්‍රයම තමයි පාවිච්චි කරන්නේ අපි. හරි. මේ අවස්ථාවේ මේ සූත්‍රයම පාවිච්චි කරන්නේ. මේක පාවිච්චි කරනකොට තේරුම් ගන්න ඕනේ කාරණාව තමයි මුල් අවස්ථාවට මම A1 V1 කියලා ගන්නවා. හරි. දෙවැනි අවස්ථාව ගත්තොත් දැන් කුඩා දමනි 18ක් නේ. 18ම සමානයි. ඒ නිසා මට පුළුවන් 18 ගුණ කිරීම A2 V2 කියලා ලියන්න. හරි. එතකොට මෙතන එනවා හොඳට බලන්න. හරි. ඔයාලට පේනවා A2 කියන්නේ හරස්කඩ වර්ගඵලය 1යි වර්ග සෙන්ටිමීටර් V1 දන්නේ නැහැ 18 තියෙනවා පොඩි එක හරස්කඩ වර්ගඵලය 0.4යි V2 තියෙනවා. දැන් අපෙන් අහන්නේ ප්‍රධාන එක තුල V1 බෙදීම V2 තමයි අහන්නේ අපෙන්. V1 බෙදීම V2 තමයි අහන්නේ. එතකොට 8 ගුණ කිරීම 0.4 බෙදීම හරි 8 ගුණ කිරීම 0.4 බෙදීම 1 කියන එකෙන් අපිට උත්තරේ 18 ගුණ කිරීම 18 ගුණ කිරීම 0.4 බෙදීම 1 කියන එකෙන් අපිට උත්තරයට එන්න පුළුවන්. එතකොට එන්නේ 1යි කියන්නේ 18 1.8 4ෙන් බෙදපුවම උත්තරේ එනවා. හරිද? 4 වරක් 8 32න් 2 ඉතුරු 4 වරක් 8 කීයද? 32න් 2 ඉතුරු 3යි 4 වරක් 1 4යි 7යි 7.2යි. හරි. උත්තරේ 3 වෙනි එක. හරි. අර මම පෙන්නුව සූත්‍රයේ දාන්න ඕනේ දමනි 18කට. මේ A1 V1 හරි. මේ පැත්ත ලියනවා නම් A2 V2 ධන A2 V2 ධන A2 V2 ධන A2 V2 ධන කියලා 18ක් ලියන්න ඕනේ. ඒක මම එකපාරම 18 ගුණ කරලා ලියුවා. හරි. ඒතර උත්තරේ 7.2යි කියලා එනවා. වේගය තප්පරයට සෙන්ටිමීටර.
මේ sorry මේවා ආදේශ කරන්න ඕනේ තප්පරයට සෙන්ටිමීටර වලින් මේ අහන්නේ වේග අනුපාතයනේ. වේග අනුපාතය අහන ඉඳලා ඒකකයක් නැහැ. 7.2යි. හරි. උත්තරේ 7.2යි. 45ට. 46 වෙනි ප්‍රශ්නේ මේක කියනවා දුෂ්ට්‍රාවී නොවන අසම්පීඩ්‍ය තරලයක් රූපේ පෙන්වා ඇති නලය ඔස්සේ අනවරත ලෙස ගලයි. නලයේ දිගේ A සිට F දක්වා තරලයේ V ප්‍රවාහ වේගය විචලනය වඩාත්ම හොඳින් නිරූපණය කරන ප්‍රස්ථාරය තමයි අහන්නේ. මේමයි. පරිමා ශීඝ්‍රතාවය නියතයි. අනවරතයි කියන්නේ දුෂ්ට්‍රාවී නොවන අසම්පීඩ්‍ය තරලයක් මේ විදිහට අනවරතව යනකොට පරිමා ශීඝ්‍රතාවය නියතයි. පරිමා ශීඝ්‍රතාවය කියන්නේ V බෙදීම T නේ. පරිමාවේ ඒකකය ඝන මීටර. කාලයේ ඒකකය තප්පර. එතකොට තප්පරයට ඝන මීටර තමයි පරිමා ශීඝ්‍රතාවයේ ඒකකය වෙන්නේ. ඔය v බෙදීම t අපිට ගන්න පුළුවන් av ගුණිතෙන්. මෙතන මම ලියපු v කියන එක කියන්නේ ප්‍රවේගය velocity කියන ගත්තේ. මෙතන වොලියුම් එක තියෙන්නේ මේ පරිමාව. හරි. එකම ඉංග්‍රීසි අකුරු පාවිච්චි වෙන හින්දා පටල ගන්න එපා. හරි. එතකොට av ගුණිතය කියලා කියන්නේ පුතේ හරස්කඩ වර්ගඵලය සහ ප්‍රවේගයේ ගුණිතය. හරි. එතකොට පරිමා ශීඝ්‍රතාවය මේ හැම හරස්කඩක් තුලින්ම නියතයි. පරිමා ශීඝ්‍රතාවය මේ හැම හරස්කඩක් තුලින්ම නියතයි කියලා කියන්නේ අනිවාර්යෙන් හරස්කඩ වර්ගඵලය අඩු වෙන තැන් වලින් ප්‍රවේගය වැඩි වෙන්න ඕනේ. ප්‍රවේගය අඩු වෙන තැන් වලින් හරස්කඩ වර්ගඵලය මේ හරස්කඩ වර්ගඵලය වැඩි වෙන තැන් වලින් ප්‍රවේගය අඩු වෙන්න ඕනේ. හරස්කඩ වර්ගඵලය අඩු වෙන තැන් වලින් ප්‍රවේගය වැඩි වෙන්න ඕනේ. දෙක ඒ විදිහට සිද්ධ වෙන්න ඕනේ. හරි. එතකොට දැන් අපි බලමු AB අතර ගත්තොත් ඔයාලට පේනවා හරස්කඩ වර්ගඵලය අඩුම වෙන්නේ කියලා. A1 කියලා ගත්තේ මම ඔය හරස්කඩ වර්ගඵලය අඩුම හරි. ඒතර ඒක තමයි වැඩිම වෙන්න ඕනේ ප්‍රවේගය. හරි. ඊට පස්සේ BC කොටස ගත්තොත් එහෙම මේ පේනවනේ. BC කොටසේ ගත්තොත් හරි. ඊට වඩා ඒ කියන්නේ A1ට වඩා A2 එක ලොකුයි. ඒ කියන්නේ එහෙනම් ප්‍රවේගය ඊට වඩා අඩු වෙන්න ඕනේ. BC කොටස එහෙනම් අඩු වෙලා තියෙන්න ඕනේ. හරි. BC කොටසේ ප්‍රවේගය ඒ කියන්නේ A ඉඳලා B දක්වා එකම ප්‍රවේගයක් තිබිලා ඊට වඩා B ඉඳලා හරි C ට අවිලා ඒ කියන්නේ BC B ඉඳලා C ට එද්දි B ඉඳලා මේ තියෙන්නේ අඩු වෙලා මෙහෙට එන්න ඕනේ. මේකෙත් තියෙනවා මේ විදිහට. මේකෙත් තියෙනවා මේ විදිහට. හරි. හැම එකම වගේ ඒක නම් පෙන්නලා තියෙනවා. හරි. ප්‍රස්ථාර ටිකේම ඒ BC කතන්දරේ හරියට තියෙනවා. ABC කතන්දරේ. හරි. ඊට පස්සේ C ගෙන් පස්සේ හරි. C ගෙන් පස්සේ C කියන ස්ථානය D කියන ස්ථානය ගත්තට පස්සේ නිකන් දෙකම එක වගේනේ. හරි. මේ පෙන්නලා තියෙන විදිහට C සහ D ස්ථාන දෙක මේ බලන්න. හරි. එකම ලයින් එක වෙන්නේ තියෙන්නේ මේ. හරි. C සහ D. හරි. එතකොට අපි බලමු දැන්. හරි. BC කොටස වගේම තමයි CD කොටසත්. එහෙම වෙනසක් නැහැ. හරි. BC කොටසේ වගේම CD කොටසෙත් හරි. වර්ගඵලය සමානයි. ඒ නිසා හරි. අපිට ගන්න වෙන්නේ බලන්න මේ CD කොටස ගත්තට පස්සේ ඔයාලට පේනවනේ මේ. මෙන්න මේ වගේ කොටසක් තියෙන්නේ මේ. හරි. ඔය වගේ කොටසක් තියෙන්නේ. එතකොට ඒකට අනුව ගත්තොත් ඒත් A2 වගේම තමයි. එතකොට එකම ගානට යන්නේ. හරි. එකම ගානට යනවා. හරි. මේ විදිහට යන්නේ. ගිහිල්ලා අවසානයේදී හරි DE කොටස රාවට පස්සේ DE කොටස කියන්නේ ඒ ගානමයි. හරි. සයිස් එක අතින් ඒ ගානමයි. හරස්කඩ වර්ගඵලය වෙනසක් නැහැ. හරි. DE කොටසත් DE කොටස සහ BC කොටස හරි මේ BC CD DE කොටස් තුනම හරස්කඩ වර්ගඵල එක වගේ. කියන්නේ ප්‍රවේගات එකම ගානට යන්න ඕනේ. මේ ගිහින් තියෙන්නේ. ඊට පස්සේ මේ අවසානයේට EF කොටසේ වර්ගඵලය වැඩි වෙලා තිනවා. ඒ කියන්නේ ප්‍රවේගය අඩු වෙන්න ඕනේ. හරි. එතකොට පුතේ උත්තරේ වෙන්නේ 4 වෙනි එක. හරි. බලන්න 4 වෙනි එක. හරි. ඒ හරස්කඩ වර්ගඵල තියෙන තැන් වලින් හරියට බලන්න. හරි. AB අතර, ඊළඟට BC අතර, ඊළඟට CD අතර, ඊළඟට DE අතර මම මේ රවුන්ඩ් කරලා පෙන්නලා තියෙන ඒවා අවසානයේක ලොකුයිනේ ගොඩක් මේ. EF අතර ගොඩාක් ලොකුයි. හරි. හරස්කඩ වර්ගඵලයේ වැඩි තැන් වල ප්‍රවේගය අඩුයි. ප්‍රවේගය වැඩි දැන් මේ තුනේම හරස්කඩ වර්ගඵලය සමානයි වගේනේ. ඒ නිසා ප්‍රවේගය සමානයි. මේ එකම ප්‍රවේගයක්. හරි. මෙතන ප්‍රවේගය උපරිම වෙනවා හරස්කඩ වර්ගඵලය අඩු නිසා. මෙතන ප්‍රවේගය අවම වෙනවා හරස්කඩ වර්ගඵලය වැඩි නිසා. හරි. එතකොට උත්තරේ 4. AV ගුණිතයට අනුව. හරි. AV කියන්නේ පරිමා ශීඝ්‍රතාවය. ඒක මේ නලය පුරාවටම නියතයක් විදිහට තියෙන්න ඕනේ. පුතේ බලන්න 47 වෙනි ප්‍රශ්නය. හරි. මේ විදිහට වාජනයකින් මෙතනින් සිදුරක් තියෙනවා ජලය පිට වෙනවා. හරි. ඉතින් මේකෙදි බර්නූලි සූත්‍රය පාවිච්චි කරලා තමයි මේක හදන්න ඕනේ. මෙතන හරස්කඩ වර්ගඵල මේ පිට වෙන තැන හරස්කඩ වර්ගඵල A1 මේ උඩ හරස්කඩ වර්ගඵල A2 කියලා තියෙනවා. හරි. එතකොට දැන් මෙතන සිද්ධිය මෙහෙමයි. හරිද? අපි දන්නවනේ ප්‍රවාහ රේඛාවක් සලකන්න ඕනේ. මෙන්න මෙහෙම
උඩ පෘෂ්ඨය ගත්තොත් ඕක කොහොම ඇවිල්ලා මෙතනින් පිට වෙන සීන් එකක් අපි ගමු කොන්නෝ. හොඳට බලන්න. හරි. චර දෙයක් නෑ මේ ගානේ. හරි. මෙහෙම පිට වෙන මෙතනින් පිට වෙනවා. හරි. එතකොට මේක අනවරතව යනකොට අර AV ගුණිතය නියතයි. දැන් මෙතන A2 නේ ප්‍රවේගය අපි ගමු එහෙනම් මෙතනින් වතුර පල්ලයට එන ප්‍රවේගය V2 කියලා. හරි. එතකොට මෙතනින් වතුර එළියට එන ප්‍රවේගය V1 පරස්පර වර්ගඵලය A1. හරි. එතකොට මේකේ දැන් ඉහළට ඉඳලා පහළට එන හින්දා විභව ශක්ති කතන්දරයකුත් එනවා. හරි. එතකොට උසක් තියෙනවනේ h කියලා දීලා. හරි. එතකොට දැන් මෙතන අපි අවස්ථා දෙක ගමු. හරි මෙන්න මේ විදිහට මෙතන ලක්ෂයකුයි මෙතන ලක්ෂයකුයි ගත්තොත් මම මෙතන x කියලා ගන්නම් මෙතන y කියලා ගන්නම්. හරි. ඔන්න පුතේ බලන්න x ලක්ෂයේදී හරි x කියන තැනදී මම ගන්නවා බර්නූලි සූත්‍රයට අනුව මේ තියෙන සාපේක්ෂ මෙතන වායුගෝලීය පීඩනය දැන් දෙපැත්තෙම මේ වාතයට විවෘතනේ වායුගෝලීය පීඩනය ධන ඒකක පරිමාවක චාලක ශක්තිය දෙකෙන් එකක් රෝ v2 වර්ග ධන දැන් විභව ශක්තිය බිඳුව කියලා සලකන්නේ මෙතන. ඒ නිසා මෙතන විභව ශක්තියකුත් තියෙනවා මේ ජලයට. හරි. දෙකෙන් ඒ කියන්නේ h rho g ඒකක පරිමාවක විභව ශක්තිය මේ ගන්නෙ h rho g. එතකොට හොඳට බලන්න. හරි. ඊළඟට මම මේ x ගෙනේ දැම්මේ x ස්ථානයේනේ y ස්ථානය ගත්තොත් y ස්ථානයේදී ඒත් වායුගෝලීය පීඩනය P0 ඒකක පරිමාවක චාලක ශක්තිය දෙකෙන් එකක් rho v1 වර්ග ධන බිඳුව. ඒ කියන්නේ එතන විභව ශක්තියක් නැහැනේ. හරි. එතකොට දැන් මේ x ස්ථානයට y ස්ථානය සමාන කරන්න ඕනේ අපි දැන්. සමාන කරන්න ඕනේ. සමාන කරලා ලියපුවාම මෙන්න මෙහෙම එනවා. P0 ධන භාගයක් rho v2 වර්ග ධන h rho g සමානයි P0 ධන භාගයක් rho v1 වර්ග කියලා. හරි. මෙතනදී මෙන්න මෙහෙම සිද්ධියක් කරන්න වෙනවා දැන් අපිට. මොකක්ද දන්නවද? සන්තතික තත්ත්වයේ සමීකරණය ගත්තොත් A2V2 සමානයි A1V1ට පරිමා ශීඝ්‍රතා සමාන නිසා. එතකොට V2 සමාන වෙනවා A1V1 බෙදීම A2ට. හරි. එහෙනම් මට මෙතන මෙන්න මේ V2 වෙනුවට දැන් ගානේ අහන්නේ මේ V1 එකනේ. මෙතනින් කොච්චරද එළියට එන්නේ කියලා. මේ V අහන්නේ මේ මෙයා. හරි. මම දැන් එයාට V1 කියලා ගත්තේ. හරි. එතකොට මෙතන මට ලියන්න වෙනවා දැන් කපලා දාන්න පුළුවන්. කපලා දාමුකෝ P0 කැපෙනවා පුතේ. හරි. ඊට පස්සේ මම මෙතන ලිව්වොත් මේක හොඳට බලන්න මේ භාගයක් හරි rho v2 ගේ වර්ගය තියෙනවනේ. v2 ගේ වර්ගය කියන්නේ පුතේ a1 v1 බෙදීම a2 ගේ වර්ගය. හරි. වර්ගය ධන h rho g සමානයි භාගයක් rho v1 වර්ග. හරි. දැන් මේක සුළු කරන්න ඕනේ. සුළු කරද්දී ඔයගොල්ලන්ට පේනවා හොඳට බලන්න මෙතන හරි මට කපලා දාන්න පුළුවන් ටික මම කපලා දානවා. හරි. හොඳට බලන්න මෙන්න මේ රෝ අයින් වෙනවා. හරි. එතකොට මේ මුළු සූත්‍රෙම මම දෙකෙන් ගුණ කරනවා. දෙකෙන් ගුණ කරොත් එනවා මෙන්න මෙහෙම. හරි. මම මෙතන උඩින් ලියන්නම් ඒක 2යි a1 වර්ග v1 වර්ග යට a2 වර්ග ධන 2යි gh සමානයි v1 වර්ගය කියලා. හරිද? දැන් අපිට ඕනේ v1 වර්ගය උක්ත කරගන්න. හරි. දැන් අපිට ඕනේ v1 වර්ගය උක්ත කරගන්න. හරි. මම ඒකට කරන්න ඕනේ දේ තමා මෙන්න මේ පදය. මෙන්න මේ මම රවුම් කරන පදය සමීකරණයෙන් අනිත් පැත්තට ගෙනියන්න ඕනේ. ඒ ගෙනිච්චාම මට ලියන්න පුළුවන් v1 වර්ග ඍණ 2යි a1 වර්ග v1 වර්ග යට a2 වර්ග සමානයි 2යි gh කියලා ලියන්න පුළුවන්. හරි. දැන් අන්තිමේට ඔහොම ගත්තාම හරි මට පුළුවන්
v1 වර්ග එළියේ තියාගන්න නේ. මේ v1 වර්ග එළියේ තිබ්බහම වරහන් ඇතුලේ එනවා 1 ඍණ a වර්ග a1 වර්ග v1 වර්ගය v1 වර්ග ගත්තනේ දැම්මා එළියට. එතකොට මෙතන එනවා යට a2 වර්ග කියලා. හරි. සමානයි 2gh කියලා පුතේ. හරි. එතකොට අවසානෙට මට පුළුවන් v1 වර්ග උක්ත කරලා තියාගන්න මෙහෙම 2gh යටට ගේන්න ඕනේ 1 ඍණ a1 වර්ගය a2 වර්ගය. හරි. අවසානෙට v2 ඕන මේ v1 ඕන නම් මොකද්ද කරන්න ඕනේ? මම වර්ග මූලයක් දාන්න ඕනේ. මෙන්න මේ වර්ගය අයින් කරනවා මම. අයින් කරපුවාම මේ පැත්තට තොප්පියක් දාන්න ඕනේ මෙන්න මෙහෙම. හරි. එතකොට උත්තරේ එනවා. හරි. උත්තරේ මොකද්ද? උත්තරේ ඇවිල්ලා පළවෙනි එක. හරි. 47ට උත්තරේ පළවෙනි එක. තමයි ළඟට 48 වෙනි ප්‍රශ්නේ බලන්න. 48 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම මේ බලන්න හරස්කඩ සිහින් වෙලා යන නලයක් තියෙන හරිම ලේසි. පුතේ මේකේ පීඩනයේ විචලන ආකාරය අහන්නේ. හරි. දැන් මෙහෙම මැද ලයින් එක ගමුකෝ අපි. රයිට්. එතකොට ගමු මෙන්න මේ වගේ කලාපයකුයි මේ වගේ කලාපයකුයි ගමු. මේකේ වර්ගඵලය a1 කියලා දාමු. මේක a2 කියලා දාමු. හරි. ඒ වගේම මෙතන ප්‍රවේගය v1 මෙතන v2 කියලා දාමු. ඔයාලා දන්නවා v2 වැඩි කියලා. සාන්තතික තත්ත්වයේ සමීකරණය ලියුවොත් a1 v1 සමානයි a2 v2 නේ. එහෙනම් හරි. a1 ලොකු හින්දා v1 අඩුයි. a2 කුඩා හින්දා v2 ගොඩක් වැඩි. රයිට්. එතකොට දැන් මෙතනදී තේරුම් ගන්න ඕනේ කාරණාව මෙන්න මේකයි. අපි මේකෙදී මෙන්න මේ ලක්ෂ දෙකක් සලකලා හරි මේ ලයින් එකේ තියෙන ලක්ෂ දෙකක් සලකලා අනාකූල රේඛාවක මේ වගේ ලක්ෂ දෙකක් සලකලා අපි හිතමු xy කියලා මේ වගේ තැන් දෙකකට අපි දානවා බර්නූලි. හරිද? මේකෙදී අර මේ විභව ශක්තියෙන් බලපෑමක් කරන්නේ නැහැ. මොකද එකම මට්ටමේ නිසා. එතකොට මෙතන පීඩනය මම ගත්තොත් පුතේ px කියලා. හරි. මෙතන පීඩනය px කියලා ගමු. මෙතන පීඩනය py කියලා ගමු. හරි. එතකොට මේ x ස්ථානෙට ලියුවොත් මට ලියුව හැකි px ධන භාගයක් ρ v1 වර්ග කියලා. හරි. එතකොට පුතේ y ස්ථානෙට ලියුවොත් ලියුව හැකි py ධන හරි භාගයක් ρ v2 වර්ග කියලා. පුතේ දැන් මට මේ දෙක සමාන කරන්න වෙනවා. හරි. සමාන කරන්න වෙනවා. මම සමාන කරලාම ලියන්නම්කෝ එකපාරම මේ විදිහට. හරි. බලන්න. දැන් මම ලියනවා px ධන භාගයක් ρ v1 වර්ග සමානයි px py ධන භාගයක් ρ v2 වර්ග. පුතේ තේරුම් ගන්න හරිම චූටි දෙයක් තියෙන්නේ. හරි. මේකෙදී මේ ඔයාලා දන්නවා මේ ρ v1 වර්ග කියන එකට වඩා හරි ρ v2 වර්ග කියන එක ලොකුයි. හරි. මෙයාට වඩා මෙයා ගොඩාක් ලොකුයි. හරි. ඇයි v1ට වඩා v2 ලොකු නිසා මේ x ස්ථානයේදී ඒකක පරිමාවක චාලක ශක්තියට වඩා y ස්ථානයේ ඒකක පරිමාවක චාලක ශක්තිය වැඩි. ඒ නිසා ඔයාලට තේරෙනවා නිකම්ම අනිවාර්යෙන්ම px එක ලොකුයි pyට වඩා කියලා. එහෙම වෙන්න එපා. මොකද මේ දෙපැත්ත සමාන වෙන්න නම් මෙයාට වඩා මෙයා ලොකු වෙනකොට හරි මේ x ලොකු වෙන්න ඕනේ y ට වඩා. px ලොකු වෙන්න ඕනේ py ට වඩා. එහෙනම් ප්‍රස්ථාරයේ මෙන්න මේ 4 වෙනි එක. හරි. ප්‍රස්ථාරයේ හිතන්න දෙයක් නැහැ. උත්තරේ 4. පීඩනය වැඩි වෙලා මේ හරිය පීඩනය වැඩි මේ පරස්පර වර්ගඵලය අඩු වෙනකොට පීඩනය අඩු වෙලා යනවා. හරි. ඉතින් ඔය විදිහට බර්නූලි වලින් තමයි උත්තරේ ගන්න තියෙන්නේ. ගන්න 49 වෙනි ප්‍රශ්නේ D ඝනත්වයක් සහිත දුෂ්‍රාවී නොවන තරලයකට රූපේ දැක්වෙන ආකාරයට විචල්්‍ය හරස්කඩක් සහිත තිරස් නලයක් තුල අනාකූල ප්‍රවාහයක් ඔය දැන් ඔය කියන කතන්දරේ කියව ගන්නකො. හරි. මේකේ යම් තැනක ප්‍රවාහ ප්‍රවේගයේ v වන ලක්ෂයකදී තරලයේ පීඩනය p නම් ප්‍රවාහ ප්‍රවේගයේ 3v තියෙන ලක්ෂයකදී පීඩනය වන්නේ කියලා අහන්න. ඉතින් ඒක එච්චර දෙයක් නෙමෙයි. මේ වගේ තැනක් ගත්තොත් එහෙම මේ වගේ ලක්ෂ දෙකක් ගත්තොත් දැන් මේ ලක්ෂයේදී වේගය v නම් මෙතනදී 3v ලුනේ. හරි. මෙතන පීඩනය p කියලා ගත්තොත් මෙතන පීඩනය p නෝට් අහන්න. හරි. ඔක මෙහෙමයි පුතේ කරන්නේ. බර්නූලි දානවා මෙතෙන්ට ගත්තොත් දෙකෙන් එකක් මෙතන ගත්තොත් පීඩනය
දැන් එකම රේඛාවක්නේ තිරස්නේ. ඒ හින්දා විභව ශක්තියෙන් බලපෑමක් නැහැ. එතකොට අපි ලියන්නේ p ධන භාගයක් rho v වර්ග සමානයි මෙතන p නෝට් ධන මෙතන රෝ නෙමෙයි ගන්න අපි ඇයි රෝ නෙමෙයි මොකද මේ ගානේ දීලා තියෙන්නේ රයිට් d අපි හින්දා ඝනත්වය d කියලා ගන්නවා රයිට් d මෙතන දෙකෙන් එකක් d v කියන්නේ පුතේ 3යි එතකොට 3යි v ගේ වර්ගය හරි ඔහොම එන්නේ රයිට් එතකොට අපෙන් අහන්නේ මොකද්ද p නෝට් නේ අපිට ඕනේ p නෝට් එක හරි එතකොට මෙතන මම මෙහෙම කරන්නම් මේ තව ටිකක් සුළු කරමු අපි p ධන භාගයක් dv වර්ග සමානයි p නෝට් ධන උතන එනවා 9id වර්ග 9යි dv වර්ග 9යි dv වර්ග බෙදීම 2 කියලා. හරි මම මේක ඔක්කොම දෙකෙන් ගුණ කරනවා. දෙකෙන් ගුණ කරපුවාම එනවා 2p ධන dv වර්ග සමානයි 2p නෝට් ධන 9යි dv වර්ග කියලා. හරි. එතකොට දැන් අපෙන් අහන්නේ p නෝට් නේ. එතකොට p නෝට් 2p නෝට් තනි කරගත්තාම අනිත් පැත්තට ගත්තාම මෙතන එන්නේ 2p ඍණ 8i dv වර්ග කියලා. එතකොට පුතේ මට ඕනේ අන්තිමේට ගන්න p නෝට් නේ. මම මේක දැන් දෙකෙන් බෙදුවොත් p නෝට් සමානයි p ඍණ 4i dv වර්ග වෙනවා. පේනවනේ උත්තරේ ඇවිල්ලා දෙවනි එක. උත්තරේ 2. හරි. උත්තරේ 2 අවස්ථා දෙකට බර්නූලි දාපු එක කරේ. හරි බර්නූලි දාලා p නෝට් උක්ත කරපු එක කරේ. හරි. උත්තරේ ඇවිල්ලා 2. 49ට උත්තරේ 2 පුතේ. පුතේ ඊළඟට අවසාන ගාන පේපර් එකේ අන්තිම ගාන 50 වෙනි ගාන. ඉතින් මේකෙත් මේකේ උත්තරේ නිකම්ම දැන් ඕන මට කියන්නත් පුළුවන්. මොකද අපි 47 වෙනි ප්‍රශ්නේ 48 වෙනි ප්‍රශ්නේ මේ වගේම ප්‍රශ්න සාකච්ඡා කරේ. මෙතන දැන් මේ විදිහට තියෙද්දි හරි මම පොඩක් ඇඳලා පෙන්නන්නම් ඒක මෙහෙම කොහොමනේ යන්නේ රයිට් මේකේ පුතේ දැන් පිම්පොම් බෝල් හරි මේ විදිහට මෙයාගේ මේ මට්ටමින් මෙයාගේ මේ මට්ටමින් ඇත්තටම ඔහොම තමයි තියෙන්නේ මම මේකෙන් දහම ඇඳේ එතකොට මේක hx නේ උස මේ ටික hy ඔයාලට පේනවා hx එක hy ට වඩා ලොකුයි කියලා ඒක තමයි ඇත්ත කතාව hx එක ලොකුයි hy ට වඩා ඒ කියන්නේ පීඩනය වැඩි කොතනද මේ ලොකු තැන මෙතන නෙමෙයි මෙතන පීඩනය වැඩි ඇයි මෙතන පීඩනය වැඩි පුතේ මෙතන පීඩනය වැඩි වෙන්නේ හරි පීඩනය වැඩි නිසා වැඩි පීඩනයකින් මෙතන වාතය විදිනවා එළියට හරිද මේ පීඩනය වැඩි වෙන්න හේතුව මොකද්ද පුතේ දැන් පීඩනය වැඩි වෙන්න හේතුව මෙතන වේගය ගත්තොත් දැන් පරිමා ශීඝ්‍රතාවය නියතයි නියත පරිමා ශීඝ්‍රතාවයෙන් තමයි යන්නේ මෙතන වේගය ගත්තොත් මෙතන දැන් හරස්කඩ වර්ගඵලය වැඩි නිසා වේගය අඩුයි වේගය අඩු තැන පීඩනය වැඩි බලන්න අර මේ බර්නූලි සූත්‍රය දාන්න මෙතෙන්ටයි ඕනනම් දාපුවාම පීඩනය වැඩි වෙන්නේ වේගය අඩු තැන 48 47 බලන්නකෝ ආපහු MCQ හරි එතකොට මෙතන පීඩනය වැඩි තැන වැඩි උසකට බෝලේ යනවා hx වැඩි එහෙනම් වාතයේ q ඉඳලා p ට ගියත් වාතයේ p ඉඳලා q ට ගියත් ඒක අදාළ නෑ මේකට හරි හේතුව යන්නේ වාතයේ නියත ශීඝ්‍රතාවයෙන් නම් නියත පරිමා ශීඝ්‍රතාවයෙන් නම් යන්නේ p මේ කියන්නේ මේ පැත්ත p ඉඳලා q ට ගියත් එකයි q ඉඳලා p ට ගියත් එකයි වාතය යන පැත්ත අදාළ නෑ කොයි පැත්තට වාතය ගියත් hx තමයි වැඩි වෙන්නේ. හරි. එහෙම උත්තරයක් තියෙන්නේ. හරි පළවෙනි එක විතරයි. හරි. උත්තරේ 1. 50ට උත්තරේ 1. හරි. ඉතින් ඔන්න ඔය විදිහට අපි පේපර් එකේ MCQ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඉවර කරනවා.